समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස तस्सीदं सम्मुखी भूतं यं लोकस्मिन् सुदुर्लभं मनुष्यपटिलाभो च सद्धम्मस्य च देशना अलං වායමිතුං තත්ත අත්තකාමේන ජන්තුනාති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අපට ආරාධනා කරනු ලැබූ සදහැබර පින්නතුන්ගේ මාතෘකාවක් වශයෙන් අපට ඉදිරිපත් කරලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ කැමති මේ ජීවිතයේදීම නිවීම පිණිස උපකාර වන දහම් කරුණු කිහිපයක් පහදා දෙන්න කියන කාරණාව. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පුරා වසර 45කට අධික කාලයක් තමන් තේරුම් ගත්ත ධර්මය අන් අයට පහදා දෙමින් ගම්නී අංගම් වලින් වැඩම කරමින් උන්වහන්සේ උත්සාහවත් වුණේ. උන්වහන්සේ අවුරුදු 35 දී යම්කිසි ජීවිතයේ සැනසීමක් ලබා ගත්තද ඒ කියන සැනසීම සමාජයේ තවත් බොහෝ දෙනෙකුට ලබා දීලා උන්වහන්සේ ලබාගත් සැනසීම තවත් කෙනෙකුට ලබා දෙන දීම සඳහා. ඒ සඳහා උන්වහන්සේ විශාල පරිශ්‍රමයක් කැපවීමක් යෙදුවා. එයින් උන්වහන්සේ විශාල ප්‍රයෝජනයකුත් පළ ප්‍රයෝජනයකුත් ලබා ගත්තා. මේ ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන පින්නතුන්ගේ ධර්මදේශනාව පැවැත්වීමේ ප්‍රධාන බලාපොරොත්තු වන්නේ මීට තෙමසකට පෙර අපාතරින් සමුගත් අතිපූජ්‍ය බෙලිගල මියුරේ ධම්මාංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානයේ උපහාරයක් පිණිස වේවා කියන කාරණාව. ඒක හොඳ ප්‍රාර්ථනාවක්. අපගේ නායක ස්වාමීන් වහන්සේ ගුරුදේවයන් වහන්සේ මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ වසර 5කට 6ක අධික කාලයක් ධර්ම දේශනා කරමින් බොහෝ ධර්ම දේශනා ප්‍රමාණයක් සිදු කරමින් බුදුන් වහන්සේ වදාළ නිවන් මාර්ගය නිවැරදිව දේශනා කරමින් බොහෝ දෙනෙකුට හිතසුව පිණිස කටයුතු කරනු ලැබුවා. ඒ ධර්ම දේශනා කිරීමේ කාර්යයට කරන්න තියෙන එකම උපකාරය තමයි උන්වහන්සේ පෙන්ලා දීලා තියෙන බුදුන් වහන්සේ සොයාගත්ත නිර්වාණගාමී මාර්ගය අනුගමනය කරලා ප්‍රයෝජන ලබා ගන්නවා කියන කාරණාව. නැත්තම් මාර්ගඵලයන් නැත්තම් අවබෝධයටපත් වෙනවා කියන කාරණාව. එතකොට උන්වහන්සේ වෙනුවෙන් මේ විදිහට ධර්ම දානයක් දරලා ඒක උපහාරයක් පිණිස යොදා ගැනීම කියන කාරණාව ඊටම වැදගත් වෙනවා. බොහෝ වෙලාවට මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට නැත්තම් වෙනත් කාරණාන් වලට තමයි යොදා ගන්න ධර්ම දේශනා කිරීම. හැබැයි අපේ නායක ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔබට ධර්ම දේශනා ශ්‍රවණය කළා ඔබ දන්නවනම් ඉදිරිපත් කරලා ධර්ම දේශනා තියෙන්නේ මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සඳහා නොවේ, කරුණු තේරුම් කර දීම සඳහා. පින් අනුමෝදන් කිරීම සඳහා දානය සහ පරිස්කාර පූජාව කියන කාරණාව තියෙනවා. ධර්මයේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ කරුණු ආબોධ කරගන්න. මේ ජීවිතයේ සැනසීම ලබා ගන්න විදිහ, දුක් ක්ෂය කිරීම විදිහ තේරුම් ගන්න තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඒ කියන කාරණාව ඔස්සේ යමින් මේක අපගේ නායක ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණීය පුණ්‍ය කර්මය අද දවසේදී සහ හෙට දවසේදී යෙදී තිබෙනවා. ඒට උපහාරයක් පිණිස උන්වහන්සේ සිදු කරපු මේ ශාසනික සේවාවට උපහාරයක් පිණිස තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්න මේ දායකත්වයේ දරන පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ. මට අද මාතෘකා පාඩේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ජීවිතේ නිවීමට උපකාරී වෙන දහම් කරුණු කිහිපයක් පැහැදිලි කරන්න කියන කාරණාව. ඒ සඳහා මම මාතෘකා පාඩේ විදිහට ඉදිරිපත් කරේ අක්කන සූත්‍රයේ තියෙන එක්තරා ගාථාවක්. මම අද අක්කන සූත්‍රයම සම්පූර්ණයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගාථාවේ තියෙන යම්කිසි කරුණු දෙකක් විස්තර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කෝටිගාම කියන සූත්‍රයේදී සංයුත්ත නිකායේ තියෙන බුදුහාඳුරෝ පෙන්නනවා ඔබත් මමත් බොහෝ කාලයක් මේ දීර්ඝ සසර ගමනේදී ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ චතුරාර්ය සත්‍ය නම් වූ ධර්ම කාරණාව ධර්මය අවබෝධ කරගන්න බැරි වුණ හින්දා කියලා. ඔබත් අපි දන්නවා
අනවරාග්‍ර සසරක් කියලා මුලක් අගක් නොපෙනෙන මේ සසර ගමනේ ගමන් කරන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා කියලා හින්දා කියලා බුදුහාඳුරෝ පෙන්වනවා එතනදී. ඒතකොට යමෙක් චතුරාර්ය සත්‍ය නිවැරදිව අවබෝධ කරගත්තොත් ඔහුගේ සසර ගමන නිමා වෙනවා කියන කාරණාව තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඔබත් ඒ අවබෝධ කරන්න කියන එක බුදුහාඳුරෝ පෙන්වනවා. කාලය ලැබිලා තියෙනවා, කාලය එළමිලා තියෙනවා, සද්ධර්මයේ දේශනා වෙලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ඒ කාලේදී උත්සාහවත් වෙලා ඒක අවබෝධ කරන්න උනන්දු වෙන්න ඕන, වීරිය කරන්න ඕන කියන එක තමයි බුදුහාඳුරෝ එතනදී පෙන්වන්නේ. එතකොට අපි 31 තලයක් ඔස්සේ උපදින මැරෙමින් සසර ගමන් කරන්නේ මේ අපි තුල තියෙන වැරදි දැක්ම හින්දා. නැත්නම් අවිද්‍යාව හින්දා. අවිද්‍යාව තුල අපි පිනෙන් යහපත් ස්ථාන වලටත්, පවෙන් අයහපත් ස්ථාන වලටත්, ධානයෙන් රූපී අරූපී බවතල වලටත් කියන මේ 31 තලයේ ඔස්සේ නව සත්තාවාස ඔස්සේ සසර ගමනේ ගමන් කරනවා. එතකොට අපි අනාගාමි බඹතල වල ඇරුණාම පංච සුද්ධාවාසයේ ඇරුණාම අනිත් හැමතැනක ඉපදෙලා තියෙනවා. එතකොට මෙහෙම දීර්ඝ සසර ගමනක් ගමන් කරන්න අපි තුල තියෙන අවිද්‍යාව නැත්තම් වැරදි දැක්ම තුල ආත්ම දෘෂ්ටිය තුල තමයි සසර ගමනේ දිගින් දිගටම මේ විදිහට ගමන් කරන්නේ. සීහ කියන සංයුත්ත නිකායේ තියෙන සිංහ උපමාවට අරගෙන දේශනා කරන සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නනවා. ඔබ කොහොමද බුදුවරයෙක් නැති සමාජයක කටයුතු කරන්නේ? බුදුවරයෙක් පහළ වෙලා මොකක්ද මේ සමාජයට පෙන්වන්නේ කියන කාරණාව. එතකොට බුදුහාඳුරු මේ සිහිය කියන සූත්‍රයේ පෙන්වනවා සිංහ උපමාවට අරගෙන මෙන්න මේ විදිහට කාරණාව. බුදුන් වහන්සේ සිංහයා උපමාවට අරගෙන සිංහයා ගුහාවෙන් තමන්ගේ ගුහාවෙන් එළියට ඇවිල්ලා ඇඟමැලි කඩලා පොඩ්ඩක් කම්මැලි ගතිය ඇරලා ඔබ දැකලා ඇති සමහර සුනකයෝ වෙනස් සත්තු එහෙම කම්මැලි ගතිය අරින්න හිරිය අරින්න විදිහට ශරීරය නවලා මේවා කරලා පොඩ්ඩක් දිගහැරිලා මේවා කරනවා. ඒ වගේ සිංහයා මේවා කරලා තෙවරක් තමන් දඩේමට යන්න කලින් අනතුරු අඟවන්න ഘോഷා කරනවා. එතකොට කැලේ ඉන්න අනිත් සත්තු බියටපත් වෙලා තමන්ගේ ගොල්වට යනවා කියලා බුදුහාඳුරුවෝ පෙන්නනවා. අන්න ඒ වගේ බුදුහාඳුරුවෝ පෙන්වන උපමාව යොදාගෙන බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් දෙවියන් හිතාගෙන ඉන්නේ සංස්කාරයන් නිට්ටයයි. සුඛයි ආත්මයි කියන විපරීත දෘෂ්ටිය, වැරදි දෘෂ්ටිය වුන් තුල තියෙන්නේ. ඔවුන් එහෙම තමයි බොහෝ කාලයක් හිතාගෙන ඉන්නේ. බුදුහාඳුරුවෝ පහළ වෙලා කියන සංකාරයන්ගේ සැබෑ ලක්ෂණය නිට්ටය සුඛාත්මය නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. එවිට අර සත්තුන් සිංහයාගේ නාදය අහලා බියටපත් වෙනවා වගේ, ලොමු දැහ ගන්නවා වගේ මේ සංස්කාර නිට්ටය සුඛාත්ම කියන වැරදි දෘෂ්ටියේ ඉන්න දෙවියන් මිනිසුන් බියටපත් වෙනවා. තමන් තුළ තිබ්බ වැරදි දෘෂ්ටියක් කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක නිවැරදි කර ගන්නවා කියන එක බුදුහාඳුර එතනදී පෙන්වලා දීලා තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ සත්‍යය සසර ගමනේ ගමන් කරන්නේ දිගින් දිගටම අනේ දෙවියන් තුළ, මිනිසින් තුළ, බ්‍රහ්මයන් තුළ තියෙන මෙන්න මේ නිට්ටය සුඛ ආත්ම කියන වැරදි දෘෂ්ටිය තුළ. නිට්ටය සුඛ ආත්ම වැරදි දෘෂ්ටිය දුරු කර ගන්න පුළුවන් නම් ඒ සංකල්පය නිවැරදි කර ගන්න පුළුවන් නම් සසර ගමන නිමා වෙනවා කියලා බුදුහාඳුර මේ සූත්‍ර දේශනාදී පෙන්වලා දීලා තියෙනවා. ඉදිරියේදී මේ සූත්‍ර දේශනාවත් අරගෙන මම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා වෙනම ධර්ම දේශනාවක් වශයෙන්. මම කෙටියෙන් ඉදිරිපත් කරේ වෙන මේ බුදුහාඳුර පහළ වෙන්න පෙර සමාජයේ තියෙන වැරදි දෘෂ්ටිය මොකද්ද? බුදුහාඳුර ධර්ම දේශනා කරාම වුන් මේ වැරදි දෘෂ්ටිය නිවැරදි කරගෙන නිවැරදිතාවයටපත් වෙන්නේ කොහොමද කියන කාරණාව. එතකොට බුදුහාමුදුරුවෝ මේ අක්කන සූත්‍රයේදී දේශනා කරනවා නිවන් දැකීමට අවශ්‍ය නැත්නම් නිවන් දැකීම සඳහා නුසුදුසු දුෂ්ටක්ෂණ නුසුදුසු අවස්ථා 8ක් මේ අක්කන සූත්‍රයෙන් බොහෝ දෙනෙක් අහලා ඇති. එහෙනම් එක් පොඩ්ඩක් අහලා තියෙන මතකයට ගන්න. අහලා නැත්නම් අලුතෙන් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට මේ අක්කන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා නිවන් දැකීමට නුසුදුසු අවස්ථා 8ක් තියෙනවා. ඒ වගේම සුදුසු එකම එක අවස්ථාවක් තියෙනවා කියලා. ඒකට ගත්තොත් එහෙනම් 100ට ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් එහෙනම් 80 ගාණක්ම තියෙන නුසුදුසු අවස්ථා 10කටත් අඩු ප්‍රමාණයක් තමයි සුදුසු අවස්ථාවක් විදිහට පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව බොහොම ස්වල්ප අවස්ථාවක්. අසර ගමනේ බොහෝ කාලයක් අපි ගමන් කරලා ධර්මය අවබෝධ කරගන්න තරම් හැකියාවක් ඇතුව උපදින්නේ බොහොම කලාතුරකින්. ඒ හින්දා මේ අක්කන සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරන කාරණාව අපි එකින් එකට අරගෙන මේකෙන් පෙන්වන නිර්වාණගාමී මාර්ගය මොකක්ද කියන කාරණාව අපි තේරුම් ගන්න උත්සාහවත් වෙමු.
අක්කන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන දුක්සක්ෂණ 8 මම දීර්ඝව විස්තර කරන්නේ කෙටියෙන් යමෙකුට තේරුම් ගන්න තමයි විස්තර කරන්නේ. ඊට පස්සේ මට විස්තර කරන්න ඕන ධර්මය අවබෝධ කරගන්න සුසු එකම අවස්ථාව මොකක්ද කියන කාරණාව තමයි මට දීර්ඝව විස්තර කරන්න ඕන මේ අවස්ථාවේදී. ඒකට අදාළ ගාථාවක් තමයි මම ඔබට අද මාතෘකා ගාථාව විදිහට ඉදිරිපත් කරේ. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ දුක්සක්ෂණ 8 දේශනා කරන අක්කන සූත්‍රයේදී පෙන්වලා තියෙන්නේ යමෙකුට නිවන් දැකීමේ දුර්ලභභාවය නැත්තම් නිවන් දකින්න උත්සාහවත් වීමේ වැදගත්කම කියන කාරණාව. එතකොට බුදුන් වහන්සේ මේ අක්කන සූත්‍රයේ ආරම්භයක් ලබා ගැනීම වික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ පවසනවා. මහණනි මේ ධර්මය නොදන්නා පු탁ජන පුද්ගලයෝ අවස්ථාව ලැබුණාම කරන්න ඕන දේවල් තියෙනවා. අවස්ථාවක් ලැබුණාම කරන්න ඕන දේවල් තියෙනවා කියලා උදම් මරනවා. නැත්තම් කියනවා. ඔවුන් සුදුසු අවස්ථාවේදී කරන්න ඕන දේ දන්නෙත් නැහැ, නොකරන්න ඕන දේ දන්නෙත් නැහැ කියලා. මම පාලි පාඩ ඉදිරිපත් කරේ නැහැ. මම සිංහල පාඩ ටික විතරයි ඉදිරිපත් කරේ ඔබට. කාල වේලාව කළමනාකරණය කරගන්න ඕන හින්දා. එතකොට දැන් ඔබේ ජීවිතේ බැලුවොත් එහෙනම් සුසු අවස්ථාව මොකද්ද, නුසුසු අවස්ථාව මොකද්ද? අවස්ථාව ලැබුණාම කරන්න ඕන දේ මොකද්ද, නොකරන්න ඕන දේ මොකද්ද කියලා මේ කට්ටිය දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. අපිට හිතන තරහකාරයෙක් හිටියොත් එහෙම අපිට තරහකාරයට පහර දෙන්න අවස්ථාවක් આવත්, බයින්න අවස්ථාවක් આવත්, අපහාසයක් කරන්න අවස්ථාවක් આવත්, ඝාතනය කරන්න අවස්ථාවක් આવත් මොකද කරන්නේ අපි? ඒක තමයි දැන් සුදුසු අවස්ථාව කියලා හිතලා ඒ වැඩේ කරනවා අපි. එතකොට දේශපාලන පස් දෙකක් ගත්තොත් එහෙම කොයි වෙලාවෙද ආණ්ඩු පක්ෂේ පෙරලා තමන් බලය ලබා ගන්න කියලා විපක්ෂය කල්පනා කරමින් ඉන්නවා. එතකොට අවස්ථාවක් අහම දැන් තමයි අවස්ථාව කියලා හිතලා ආණ්ඩු බලය ලබා ගන්න හදනවා. ඒ පෘථග්ජන භාවයේ තියෙන ලක්ෂණ. තව ගොඩක් තියෙනවා මේ වගේ. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ඇත්තටම අවස්ථාව අහම කරන්න ඕන දේ මොකද්ද, නොකරන්න ඕන දේවල්ද කියලා මේ පෘථග්ජන දන්නේ නැහැ. ඇත්තටම කරන්න ඕන දේවල් මොනවද, නොකරන්න ඕන දේවල් මොකද්ද කියන එක තමයි බුදුහාමුදුරුවෝ දැන් මේ අක්කන සූත්‍රයේදී වදාරන්නේ. එතකොට නුසුදුසු අවස්ථා ධර්මය අවබෝධ කරගන්න නුසුදුසු අවස්ථා 8ක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මගේ කෙටියෙන් ඔබට ඉදිරිපත් කරන්න. පළවෙනි නුසුදුසු අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ කාරණාවක් කියනවා. තථාගත අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඒ වගේම නිර්වාණගාමී මාර්ගය අඩංගු වන ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒකට කාරණා දෙකක් පොදුයි හැම එකටම. ඒ කියන්නේ මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලත් ඉන්නවා. සද්ධර්මයේ දේශනා කරලත් තියෙනවා. කියන්නේ නිවන් දකින්න අවශ්‍ය බාහිර කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවේදී මේ කියන පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් නිරේ ඉපදිලා හිටියොත් එහෙම ඔහුට ධර්මයෙන් බුදුන්ගෙන් වැඩක් නැහැ කියලා පෙන්වනවා. ඒක ධර්මය අවබෝධ කරගන්න සුදුසු අවස්ථාවක් විදිහට පෙන්වන්නේ. ඔබ ඔය ලෝවැඩ සංගරාව එහෙමත් කවි එහෙම කියලා තියෙනවා නම් ඒකෙත් තියෙනවානේ මේ කවියෙන් විස්තර කළා මේ කාරණා සම්බන්ධ. ඒක මතක තියෙනවා නම් ඔබ මතක් කරගන්න. මම ඒක මතක් කරන්න යන්නේ නැහැ කාල වේලාව යන හින්දා. එතකොට පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ නිරේ ඉපදිලා ඉන්න අවස්ථාව කියන කාරණාව. දැන් නිරේ කියලා කිව්වහම මේක පොළොවේ යට තියෙන එකක් විදිහට ගන්න එපා. ඒක යම්කිසි මානසික තලයක් විදිහට ගන්න ඕන. නැත්නම් පොළොවේ යට තියෙනවාද කියලා ගත්තොත් මේක ඔප්පු කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ නිරේ දුර ප්‍රමාණයක් දීලා තියෙන විදිහට ගත්තොත් එහෙනම් මේ පෘථුවියටත් වඩා ලොකු ඒක නිරයක් ගත්තොත් එහෙම. එහෙනම් බුදුහාමුදුරුවෝ කොහෙවත් ඒකේ මෙහෙම දිගපල්ල පොළොවේ යට තියෙනවා එහෙම කියලා නැහැ. එහෙනම් තේරුම් ගන්න ඕන නිරේ කියන්නේ මෙන්න මේ දුක් විඳින්න පහළ වෙන මානසික තලයක් වෙනම. ඒ පළවෙනි ධර්මය අවබෝධ කරගන්න සුදුසු අවස්ථාව. දෙවෙනි කාරණාව විදිහට පෙන්නන දෙවෙනි අවස්ථාව විදිහට පෙන්නන ධර්මය අවබෝධ කරගන්න සුදුසු. බුදුහාමුදුරුවෝ පහළලත් තියෙනවා ධර්මයේ දේශනා කරලත් තියෙනවා. ඒ අවස්ථාවේ මේ පුද්ගලයා තිරිසන් යෝනියේ ඉපදිලා ඉන්නවා. ඒතර තිරිසන් යෝනිය කියන එක ඔබ දැකලා තියෙනවා, දකිනවා. ඕන ධර්මයෙන් බුදුන්ගෙන වැඩක් නැහැ. ඕන්න තියෙන කාරණා 4ක් විදිහට පෙන්නනවානේ. ආහාර, නිද්‍රා, බයමයි තුනංච. මේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ආහාර ගැනීම, නිදා ගැනීම, බය වෙන්න කාරණාවක් ඉදහම බය වීම, පැටවුන් බෝ කිරීම කියන මේ කාරණා 4 විතරයි තියෙන්නේ කියලා පෙන්නනවා. ඉතින් මිනිසුන්ගේ සතුනුයි වෙනස් වෙන්නේ මොකන්ද කියලා අහුවත් මිනිස්සුත් ওই වැඩ 4 විතරක් කරනවා නම් මිනිස්සුන්ගේ සතුනේ වෙනසක් නැහැ ඇත්තටම. එහෙම ගත්තොත් එහෙම. වෙනස් වෙන්නේ ගුණධර්මයන්ගේ ධර්මයෙන් කියන කාරණා ඔය ගාථාවල පෙන්නලා තියෙනවා එතකොට. එද සත්තුන්ටත් ධර්මයෙන් බුදුන්ගෙන් වැඩක් නැහැ කියන කාරණාව තේරුම් ගන්න ඕන. ඒතර ඒකත් ධර්මය අවබෝධ කරගන්න සුදුසු එක අවස්ථාවක් විදිහට අක්කන සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්වනවා. තුන්වෙනි අවස්ථාව පෙන්වනවා බුදුහාඳුරෝ ලෝකේ පහළලත් ඉන්නවා ධර්මයේ දේශනා කරලත් තියෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයා പ്രേත විශේෂ ඉපදලා ඉන්නවා නම් අන්න പ്രേත විශේෂ ඉපදලා ඉන්නවා නම් ඌටත් ධර්මයෙන් බුදුන්ගෙන් වැඩක් නැහැ කියලා. ඒතර പ്രേත ලෝකෙත් තියෙන කරපු කර්ම විපාක විඳින එක විතරයි. ඉතින් එහාට දෙයක් නැහැ. ඒ හින්දා ඌන්ටත් ධර්මය අවබෝධ කරන්න, එතනින් එහාට මනස දියුණු කරන්න අවස්ථාවක් නැහැ. හතරවෙනි අවස්ථාව පෙන්නනවා බුදුහාඳුරෝ ලෝකේ පහළලත් ඉන්න ධර්මයේ දේශනා කරලත් තියෙනවා.
ඒ අවස්ථාවේදී මේ පුද්ගලයා යම්කිසි පුද්ගලෙක් එක්තරා දීර්ඝායුෂ්ක දේවනිකායක ප්‍රති ලැබලා ඉන්නවා. විදිහට ගත්තොත් එහෙම අරූපී බවතල විදිහට අපිට ගන්න පුළුවන්. නැත්නම් රූපාවචර බවතලවත් යම්කිසි මට්ටමකට ගන්න පුළුවන්. වැදගත් ඒ කියන්නේ හරියටම හරියන්නේ අරූපාවචර බවතල. ඒවා දීර්ඝායුෂ්ක සමහරට බුදුවරු දෙන්නෙක් තුන් දෙනෙක් පහළ වෙන කාලයක්. නැත්නම් 3-4 දෙනෙක් පහළ වෙන තරම් කාලයක් දක්වා යන එකක්. නැත්නම් බුදුවරු විශාල ප්‍රමාණයක් පහළ වෙන කාලයක් දක්වා ඒ ලෝකවල ආයුෂ ප්‍රමාණය තියෙනවා. සමහර තැන්වල මහා කල්ප 84000ක් විතරක් තියෙනවා. නේව සංඥා නාසඤ්ඤා යතනතනේ බ්‍රහ්ම ලෝකවල ආයුෂ කාලය විදිහට දක්වලා. ඒක තේරුම් ගන්න ඕනේ ඒකේ ඉපදුනොත් එහෙම ඒක ධානය වඩලා තමයි අරූපී ධානය වඩලා තමයි ඉපදින්නේ. හැබැයි එතනත් ධර්මීය ආબોධ කරන්න සුදුසු අවස්ථාවක් විදිහට පෙන්වන්නේ. ඒක ධර්මයේ නැතුවනේ ධානය වඩන්නේ එතන. සමාධිය වඩන්නේ. එහෙනම් ඒවා ලෞකික ධානය, ලෞකික සමාධි. එතෙන් ගියාම ධර්මීය ආબોධ කරන්න බෑ. හැබැයි ඒ කාරණායි පිරිහෙනවා කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන. ඒක දැන් මම ඔබට කාරණා 4ක් පැහැදිලි කරා. ධර්මීය ආબોධ කරන්න නුසුදුසු අවස්ථා. පස්වෙනි එක පෙන්නනවා ප්‍රත්‍යන්ත මිලේච්ඡ ජනපදයක ඉපදිලා ඉන්නවා නම් බුදුහාඳුරෝ පහළලක් තියෙන ධර්මයේ දේශනා කරලක් තියෙනවා. එතකොට මේ පුද්ගලයා ඈතින් දුර බැහැරින් තියෙන ප්‍රත්‍යන්ත මිලේච්ඡ ජනපදයක ඉපදිලා ඉන්නවා නම් ඔහුටත් ධර්මයෙන් බුදුන්ගෙන් වැඩක් නැහැ කියලා. එයි එහෙම වෙන්නේ. එතකොට එතන ධර්මයේ ප්‍රචාරය වෙන්න බෑ. භික්ෂු භික්ෂුණීන්ට යන්න බෑ. ඒ කාලේ හැටියට ගත්තොත් එහෙම අද කාලේ හැටියට ගත්තොත් එහෙම සමහරට අරාබි රටවල් වෙන්න පුළුවන්, අප්‍රිකානු රටවල් වෙන්න පුළුවන්. සමහර ඒවා නීතියෙන් තහනම් කරලා තියෙන වෙන ආගමක් ඇදහිම. සමහර ඒවා ආර්ථික නැත්තම් දිරිඳුභාවයෙන් හින්දා වුන්ට ධර්මයේ පිළිබඳ තේරුම් ගන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. අප්‍රිකානු වගේ රටවල් ගත්තොත් එහෙම. එතකොට වුන්ට ධර්මයේ තිබුණාට බුදුහාමුදුරුවෝ පහළලා හිටියාද එකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ධර්මය අවබෝධ කරගන්න උසුසු අවස්ථාවක් විදිහට බුදුහාමුදුරුවෝ ඒ කාරණාවත් පෙන්නනවා. පස්වෙනි කාරණාව විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හයවෙනි කාරණාව විදිහට ඒ අවස්ථාවේදී ධර්මයේ බුදුන් කියන එක තියෙන ආලෝකේ. බුදුහාමුදුරුවෝ පහළලක් තියෙනවා, ධර්මයේ දේශනා කරලක් තියෙනවා. ධර්මයේ මෙන්නේ බබලමින් තියෙන ආලෝකේ. හැබැයි ඒ අවස්ථාවේදී මේ යම්කිසි පුද්ගලයෙක් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා හිටියොත් එහෙම ඔහුට ධර්මයේ ඇහුණා කියලා, ධර්මයේ දේශනා කරා කියලා, බුදුහාමුදුරුවෝ හම්බුණා කියලා උන් ධර්මයේ පිළිගන්නේ නැහැ කියන එක, නැත්තම් ධර්මය අවබෝධ කරගන්න බෑ කියන කාරණාව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක ඔබ දන්නවා අර දසවස්තුක සම්මාදිට්ඨියවත් නැති කර්මඵල පිළිබඳ විශ්වාසයක් නැති පුද්ගලයෝ කියලා. දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, යාගේ විපාක ඇත, මවට පියාට හොඳ නරක කිරීමේ විපාක ඇත, උපපාතික උපතක් ඇත. මේ විදිහට තියෙන මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියයි කාරණාවන්වත් පිළිගන්නේ නැත්තම් ඔවුන් නියත මිත්‍යා දෘෂ්ටික විදිහට පෙන්වනවා. එතකොට ඔවුන් ධර්මයේ පිළිබඳ බුදුහාමුදුරුවෝ හිටියක් කියලා ඒක පිළිගන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒතර ඔහුටත් ධර්මය අවබෝධ කරගන්න තරම් සමහරවිට හැකියාවක් තියෙන්න පුළුවන්. ප්‍රඥාව මුහු කරා ගිහිල්ලා තියෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය හින්දා ඔහුටත් ධර්මය අවබෝධ කරගන්න ඒ අවස්ථාව නුසුසුයි. ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ පිළිපදින්න නුසුසු අවස්ථාවක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හත්වෙනි අවස්ථාව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයේ දේශනා කරලත් තියෙන බුදුහාමුදුරුවෝ පහළලක් තියෙන ධර්මයේ දේශනා කරලත් තියෙනවා. ඒ අවස්ථාවේදී යම්කිසි පුද්ගලෙක් නැත්නම් මේ පුද්ගලයා ධර්මයේ තේරුම් ගන්න තරම් හැකියාවක් නැති. ඒකට පෙරන්නේ ජඩ කෙලතොළු අඥාන කියලා. ඒ කියන්නේ අපිට ගත්තොත් එimhe සාමාන්‍යයෙන් මේ වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. ටිකක් තමන්ගේ වැඩක් තනියම කරගන්න බැරි කල්පනා ශක්තියක් නැති සමහරලාට ගත්තොත් එහෙම අපිට කියනවා ඊටාම ඉහළ මට්ටමේ ඉන්න පුද්ගලයන්ට අපි කියන්නේ ඔය මන්ද බුද්ධික නැත්තම් ප්‍රඥාව දිනුනලා නැති, බුද්ධිය දිනුනලා නැති පුද්ගලයෝ කියලා. ඒකට ඒ කට්ටියට තමන්ට තමන්ගේ වැඩක්වත් කරගන්න අමාරුයි. එතකොට එතින් එහාට යන්න බෑ. නැත්නම් ධර්මයේ තවත් පෙන්වන කාරණාවක් ඔය දිහේතුක ත්‍රිහේතුක කියලා. ඒතකොට දිහේතුක උපතලා බලා තියෙන කට්ටියත් යම්කිසි මට්ටමකට මෙතෙන්ට දාන්න පුළුවන් කියන කාරණාව සිහියට නම් ගන්න ඕන. ඒක දිහේතුක ත්‍රිහේතුක කියලා අපිට බාහිරින් බලලා කියන්න බෑ. ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙලා අනුගමනය කළා තමයි තේරුම් ගන්න ඕන. ගොඩක්ම වෙන්නේ යම්කිසි සාමාන්‍ය දෙයක්වත් තේරුම් ගන්න බැරි තරම් හැකියාවක් තියෙන පුද්ගලයෝ තමයි, දෙයක්වත් තේරුම් ගන්න බැරි පුද්ගලයෝ තමයි මේ ජඩ කෙලතුළු කියන මට්ටමට වැටෙන්නේ. අඥාන කියන මට්ටමට වැටෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. එතකොට ඔහුට බුදුහාමුදුරුවෝ කොච්චර ධර්ම දේශනා කරත්, බුදුහාමුදුරුවෝ කොච්චර හම්බුණත්, තමාට බුදුහාමුදුරුවෝ ළඟම ඉන්න වෙන්න පුළුවන්. ඔහුට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථාවක්, නුසුදුසු අවස්ථාවක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒතර කාරණා හතක් මම ඔබට කිව්වා. අටවෙනි අවස්ථාව විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. යම්කිසි පුද්ගලයෙක් ප්‍රඥා සම්පන්නව හොඳ නරක පින්පව් තේරුම් ගන්න පුළුවන්, ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න පුළුවන් තරම් ප්‍රඥාව දිනු වෙලා ඉන්නවා. හැබැයි ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලත් නැහැ. ධර්මයේ දේශනා කරලත් නැහැ.
ඒ කියන්නේ බුද්ධ ශූන්‍ය කල්පයක. අනේ එතකොට කොච්චර ප්‍රඥාව දිනු කරන් හිටියත් පුද්ගලෙක් බුදුවරයෙක් හම්බුනේ නැත්තම්. කියන්නේ මේක ඔබ දන්නවා බුදුවරුන් තමයි පළමුව ධර්මයේ තේරුම් ගන්නේ. රහතන් වහන්සේ නමකටවත් තනියම තේරුම් ගන්න බෑ. අපි ගත්ත සරියොත් මහ රහතන් වහන්සේ කියලා ගත්තොත් එහෙම උන්වහන්සේ නිර්වාණගාමී මාර්ගයේ තේරුම් ගන්න තරම් සියලුම හැකියාවන් සම්පූර්ණ කරන් හිටියේ ප්‍රඥාව දිනු කරන් හිටියේ. හැබැයි බුදුවරයෙක් හම්බෙලා ධර්මයේ දේශනා කරේ නැත්තම් තේරුම් ගත්ත කෙනෙක් හම්බෙලා ධර්මයේ දේශනා කරේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ධර්මය කොච්චර තේරුම් ගැනීමේ හැකියාවක් තිබ්බත් බුදුවරයෙක් පහලා නැති හින්දා ධර්මයේ දේශනා කරන්නේ නැති හින්දා මොකද වෙන්නේ? කොච්චර හැකියාව තිබ්බත් ඔහුටත් ඒක ධර්මයේ අවබෝධ කරගන්න සුසු අවස්ථාවක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට නැවතත් කාරණා 8 සිහි කරගන්න. බුදුහාමුදුරුවෝ ලෝකේ පහල වෙලක් තියෙනවා ධර්මයේ දේශනා කරලක් තියෙනවා. හැබැයි ධර්මයේ අවබෝධ කරගන්න බැරි. නිර්වාණගාමී මාර්ගේ පිළිපදින්න බැරි. මේ මාර්ගඵලයන්ටපත් වෙන්න බැරි. නුසුසු අවස්ථා 8ක් ලෝකයේ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ අක්කන සූත්‍රයේදී. මොකක්ද ඒ කාරණාට කෙටියෙන් මතක් කරගන්න. බුදුහාමුදුරුවෝ පහලක් තියෙනවා ධර්මයේ දේශනා කරලක් තියෙනවා. පළවෙනි අවස්ථාව යක්ෂ පුද්ගලයන් නිරේ ඉපදිලා ඉන්නවනම්. යගෙම තීසන් යෝනියේ ඉපදිලා ඉන්නවනම්. പ്രേත විෂයේ ඉපදිලා ඉන්නවනම්. දීර්ඝායුෂ්ක දෙවෙනිකායක ඉපදිලා ඉන්නවනම්. ප්‍රත්‍යන්ත මිලේච්ඡ ජනපදයක ඉපදිලා ඉන්නවනම්. නීත මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා ඉන්නවනම්. හොඳ නරක පින්පව් තේරුම් ගන්න බැරි සාමාන්‍ය දැනීමක්වත් නැති අඥාන පුද්ගලෙක් වඩපත් වෙලා ඉපදිලා ඉන්නවනම්. අවසන් අවස්ථාව බුදුරෙක් ලෝකේ පහළලා නැත්තම්. ඒතර මේ කියන අවස්ථා 8ෙදිම මොකද වෙන්නේ? මේ ධර්මය කියන එක නිර්වාණගාමී මාර්ගය නිර්වාණය කියන කාරණාව තේරුම් ගන්න බැරි නුසුසු අවස්ථා විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒතරට මම පළවෙනිට සඳහන් කරා වගේ අවස්ථාව ලැබුණාම කරන්න ඕන දෙයක් තියෙනවා. අවස්ථාව ලැබුණාම කරන්න දෙයක් තියෙනවා. ඒක මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ අවස්ථා 8ෙදි කොච්චර ඒ අවස්ථාව ලැබුණට ධර්මයේ තේරුම් ගන්න තරම් හැකියාවක් තිබුණට මේ අවස්ථා 8 ඉන්නවා නම් කිසි පුද්ගලෙක් උහුට ධර්මයේ තේරුම් ගැනීමේ අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. හැකියාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළලා හිටියත් ධර්මයේ දේශනා කරලා තිබ්බත් ධර්මය අවබෝධ කරගන්න තරම් හැකියාවක් නැහැ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙම දේශනා කළා මම මේ කාරණා 8ටත් වඩා මට ඊළඟ කාරණා තමයි ගොඩාක්ම පැහැදිලි කරන්න ඕන. ඒක තමයි වැදගත් කාරණා තියෙන්නේ. ඊළඟ කාරණාදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙන එකම එක අවස්ථාවයි තියෙන්නේ කියලා. ඒක නුසුදුසු අවස්ථා 8ක්ම තියෙනවා. පුළුවන් අවස්ථා එකයි තියෙන්නේ. අනේ ඒකට අදාළ මාතෘකා පාඩේ නැත් මාතෘකා ගාථා විදිහට මම ඉදිරිපත් කළේ ඒකට අදාළ එක තමයි. මොකද්ද? තස්සේ දං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලව. මනුස්සපටි ලාභෝච සද්දම්මස්සච දේශනා අලං වාය මිතුන් තත්ත අත්තකාමේන ජන්තුන. ඒක සරල තේරුම අපි බලමු මොකද්ද කියලා. තස්සේ දං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලව. මේ මිනිසෙකුට මේ ලෝකේ පුද්ගලයෙකුට මේ ලෝකේ හම්බෙන තාම දුර්ලභ කාරණා දෙකක් තියෙනවලු. මොකද්ද? ඊටාම සුදුල්ලබන් කියන්නේ ඊටාම දුර්ලභයි කියන කාරණා. ගොඩාක් දුර්ලභයි. මනුස්සපටිලාභෝච සද්දම්මස්සච දේශනා. මිනිසත් භාවයයි. මනුස්සපටිලාභයයි. සද්ධර්මයයි. එතකොට පළවෙනි කාරණා තමයි බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබෙන මිනිසත් භාවය කියන එක. දෙවෙනි අවස්ථාව සද්ධර්මයේ හමු වීම කියන එක. සද්ධර්මයේ අහන්න හම් වෙනවා කියන එක. ඒ කියන්නේ නිවැරදි ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කරපු නිවැරදි ධර්මයේ බුදුවරයෙක් හමුවේ හෝ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලෙක්ගේ හමුවේ හෝ අහන්න හම් වෙන එක බොහොම දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අලං වාය මෙතුන් තත්ත අත්තකාමින ජන්තුන. තමාගේ සැප කැමති පුද්ගලයා ඒ අවස්ථාවේ වීරය කරන්න ඕන උත්සාහවත් වෙන්න ඕන කියන එක තමයි එතන පෙන්වන්නේ. ඒක සරල අදහස එන්නේ මේ ලෝකේ බොහෝම කලාතුරකින් හම්බෙන අවස්ථාවන් දෙකක් තියෙනවා. මිනිසත් භාවයයි සද්ධර්මයේ හමු වීමයි කියන එක. මේ දෙක හම්බුනාට පස්සේ පුද්ගලයා මොකද්ද කරන්න ඕන? ඒ දෙක හම්බුනා නම් ඒ අවස්ථාවේ උත්සාහවත් වෙන්න ඕන කියන කාරණාව, වීරය කරන්න ඕන කියන කාරණාව ඒක අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ පෙන්නනවා. එතකොට ඉහතින් පෙන්නපු කාරණා අවස්ථා 8ම ධර්මයේ අවබෝධ කරගන්න සුදුසු අවස්ථා. මේ එකම එක අවස්ථාව තමයි මිනිසත් භාවය ලැබීම සහ සද්ධර්මයේ හමු වීම කියන කාරණා ඔස්සේ දෙක සම්පූර්ණ වුණාම ඒ අවස්ථා දෙකේදී පමණයි ධර්මයේ කියන එක අවබෝධ කරගන්න සුදුසු අවස්ථාව, පුළුවන් අවස්ථාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන ධර්මයේ අවබෝධ කරගන්න නම් අවශ්‍ය වෙන කාරණා දෙකයි. දැන් මේ වෙන කවුරුත් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් ඔබ හිතන් ඉන්න පුළුවන් තව කාරණා ගොඩාක් ඕන කියලා. දැන් මොනවද අපේ සමාජයේ තියෙන කාරණා නිවන් දකින්න? අපි උත්සාහ කළා අපිට බැරි වුණාම අපි හිත හදාගන්න මොන හරි කියනවා. අපි සමහරව කියනවා අපිට පින් මදි ඇති කියලා.
සමහරු කියන පාරමිතා මදි ඇති කියලා. නැත්තම් කියනවා මේ ජීවිතේ බෑ අනාගත ජීවිතේ මෛත්‍රී බුදුහාමුදුර දැකලා නිවන් දකින්න ඕන කියලා. මේ ඔක්කොම දෘෂ්ටි. මේවා සක්කාය දිට්ඨියක් බවට පත් වෙනවා අන්තිමට. නැත්තම් මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ එකක්වත් බුදුහාමුදුර පෙන්වන්නේ මිනිසත් භාවය ලැබිලා තියෙනවා නම්, ඒ කියන්නේ තේරුම් ගැනීමට හැකියාවක් යුක්ත අංග සම්පූර්ණ මිනිසත් භාවයක් ලැබිලා තියෙනවා නම්, ඔබට නිවැරදි සද්ධර්මයක් හමු වෙලා තියෙනවා නම්, ඒ අවස්ථාවේ උත්සාහ කරන්න ඕන කියන එක තමයි බුදුහාමුදුර පෙන්වන්නේ. නැතුව අනාගතේ බුදු වෙන්න හරි අනාගතේ වෙනත් ශාසනයක ශ්‍රාවකයෝ වෙන්න හරි පාරමිතා සම්පූර්ණ කළ වෙනත් තත්යකට යන්න හරි නෙමෙයි කියලා කියන්නේ. දැන් බුදුහාමුදුර කොහෙවත් කියලා තියෙනවද බලන්න. අනාගතේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරන අනාගතේ මෙහෙම වෙන්න කියලා නෑනේ. මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න කියන කාරණා තමයි බුදුහාමුදුර පෙන්වලා දීලා තියෙන්නේ. එන්න කාරණා දෙකයි සම්පූර්ණ වෙන්න ඕන. ඒතර අපිට ඒතර ප්‍රශ්නෙකුත් එනවා පොඩි. සමහර තැන්වල ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් කියවට. දේවතල වල නිවන් දකින්න පුළුවන්. සමහර බ්‍රහ්ම ලෝක වල නිවන් දකින්න පුළුවන්. සමහර තැන්වල නිවන් දකින්න පුළුවන් කියවට මෙතන නම් පෙන්වන්නේ නිවන් දකින්න අවශ්‍ය කාරණා දෙකයි සම්පූර්ණ වෙන්න ඕන. මිනිසත් භාවය ලැබීම සහ සද්ධර්මය හමු වීම කියන කාරණා. එතකොට අර සමහර තැන්වල ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඒක ඇත්තම කාරණාවද නැත්තම් ඒක නිකන් අපි පසු කාලිනව හදාගත්ත දෙයක්ද කියන කාරණාව. මොකද මෙතන නම් පෙන්වන්නේ මිනිසත් භාවයක් ලැබෙන්න ඕන කියලා ධර්මය අවබෝධ කරගන්න නම් වෙන තැනක් බෑ කියන එක පෙන්වන්නේ එතකොට. ඒතර බුදුවරයෙක් මිනිසෙක්ම බුදු වෙන්නේ, මිනිසෙක්ම රහත් භාවයටපත් වෙන්නේ, මිනිසෙක්ම ඒ தත්ත්වයටපත් වෙන්නේ මොකද කියන කාරණාවක් ටිකක් හිතන්න ඕන අපි. අර අපිට සාම්ප්‍රදායික යන්නේම් වලම තියෙන දේ ගැන කල්පනා කරන්නේ නැතුව මේ සූත්‍ර දේශනාවල තියෙන ගැඹුර තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට අපේ වෙන මේ පාරමිතා සම්පූර්ණ කරන්න අවශ්‍යයි, පින් කරලා නිවන් දකින්න අවශ්‍යයි. නැත්තම් තවත් කාරණාවක් අපිට අවශ්‍යයි කියලා අපි හිතා ඉන්න අපිට මේ මදි ඇති ඒකයි අපිට අවබෝධ කරන්න බෑ ඇති කියලා හිතා හිටියට ඇත්තම කාරණා ඒකක්වත් අවශ්‍ය නැහැ ධර්මය අවබෝධ කරගන්න. ඒතර පාරමිතා සම්පූර්ණ වුණාම තමයි අපිට සද්ධර්මය කියන එක හමු වෙන්නේ යම්කිසි අවස්ථාවක. පින කියන එක තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි ඇත්තටම පින හේතු වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන පැහැදිලිවම මිනිසුන් අතර දෙවියන් අතර ගිහියන් අතර පැවිද්දේ මෙන්න මේ ආයුවාන සෑබල කියන ලෞකික සබ සම්පත් ලබන්න විතරයි පින හේතු වෙන්නේ. පින් කළා නිවන් දකින්න බෑ කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕන. ඒකට අවාසනාවට අපේ රටේ ධර්මය කියන එක යට වෙලා තිබුණා. උපසම්පදා භික්ෂුන් වහන්සේවක් නමක්වත් නැතිව ගරින්නාසෙලා හිටපු කාලයක් ඔස්සේ තමයි එන්නේ. එහෙම ආවහම ධර්මය කියන එක ටික ටික තමයි ඉස්මතු වෙන්නේ. මීට අවුරුදු 40කට 50කට 60කට කලින් ගත්තොත් එහෙම පොයි දාසේ ධර්ම දේශනා කරනවා කියලා විහාරස්ථාන වල වෙලා තියෙන්නේ මොකද්ද? ජාතක කතා පොත පෙරලගෙන කියවන එක හරි නැත්නම් කාට හරි කියවන්න දෙන එක හරි මෙන්න මේ වගේ දෙයක් තමයි තිබිලා තියෙන්නේ. ඒකට හාමුදුරන්ටත් දැනුම බොහොම අඩුවෙන් තිබිලා තියෙන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධය. ගිහියන්ට කොහොමත්ම තිබිලා නැහැ බොහොම ටික දෙනෙකුට ඇරුණා. ඉතින් එහෙම ආපු ගමනක් නේ තියෙන්නේ මෙන්න මේ සීවස් ගණනාවක් ඔස්සේ. ඒකට විවිධ මත ධර්මයේ තේරුම් ගන්න බැරි ධර්මයේ අවබෝධ කරගන්න බැරි මේ ධර්මයේ යට වෙලා දෙන හින්දා නිවැරදි ධර්මාරුත් මතුවෙන්නේ නැති හින්දා සද්ධර්මයේ මතුවෙන්නේ නැති හින්දා කියලා තේරුම් ගන්න බැරි වුණාම අපිට පාරමිතා මදි හරි අපිට පිම්මදි හරි අපිට වෙනත් කාරණාවක් මදි හරි අපිට අනාගතේ නිවන් දකින්න ඕන කියලා හරි වැරදි දෘෂ්ටියක් ඇති කර ගන්නවා. ඒකත් අන්තිමට සක්කාය දිට්ඨියක් බාටපත් වෙනවා. තේනවා කියන එක තේරුම් ගන්න ඕන. සමහරවිට කොච්චර කිව්වත් ඔවුන් එයාට පොඩි කාලේ ඉඳන් ආපු වැරදි දෘෂ්ටිය තමයි දිගින් දිගටම ඉන්න කියන කාරණාව තේරුම් ගන්න ඕන. අපිට හම්බෙලා තියෙන යම් පුද්ගලයෝ කොච්චර කිව්වත් උණු හදන්න බෑ. මොකද උණු පොඩි කාලේ ඉඳන් ඔළුවට දාලා තියෙනවා මෙන්න මේ යම් කාරණා මදි හින්දා තමයි නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ. නැත්තම් සද්ධර්ම යට වීම හින්දා සද්ධර්ම මතුවෙලා නැති හින්දා කියලා උන් තේරුම් ගන්නේ නැහැ. එතකොට මේ අක්කන සූත්‍රයේනේ දැන් මම ඔබට කිව්වා නිවන් දකින්න අවශ්‍ය කාරණා දෙකයි අංග සම්පූර්ණ මිනිසත්භාවය ලැබීමයි සද්ධර්මයේ නිවැරදි සද්ධර්මයේ හමු වීමයි කියලා. ඒතර තවත් සූත්‍රයකින් මම එක පෙන්නන්නකෝ. සංයුත්ත නිකායේ සාච සංයුත්තේ තියෙනවා ဒုတိ ය ජිග්ගල කියලා සූත්‍රය. ජිග්ගල සූත්‍රය ဒုတိ ය ජිග්ගල කියලා සූත්‍රයක් දෙකක්. දැන් මේ සූත්‍රයේ තියෙන මේ උපමාව නම් ඔය කට්ටිය හැමෝම අහලා තියෙනවා. අහපු නැති කෙනෙක් නැහැ බෞද්ධ සමාජයේ. මොකද්ද? අර කන කැස්පලා විසදුරෙන් අහස බලනවා සමානයි කියන්නේ අස බලනවා කියන්නේ. අනේ උපමාව තියෙන්නේ මේ සූත්‍රේ. මේ සූත්‍ර දෙකේ තමයි තියෙන්නේ. ඒ සූත්‍රේ පෙන්වනවා බුදුහාමුදුරුවෝ දෙවෙනි සූත්‍රය තමයි ටිකක් දීර්ඝ විස්තර දෙන නිසා ඒක ගන්න. ඒක පෙන්වන බුදුහාමුදුරුවෝ මොහොතකට වැටිලා තියෙන මහා සාගරයට වැටිලා තියෙන වියසිදුරක්. වියසිදුර කියන එක දන්නවනේ සීසාන් අරගෙන මේ අයින් කළා දාන දෙයක් කියලා හරකුන්ට දාන. එතකොට මේ වියසිදුරක් මොහොතකට වැටුනහම උතුරෙන් හමන හුලඟෙන් දකුණට ගහන් යනවා. දකුණෙන් හදන මහා සුළඟෙන් උතුරට ගහන් යනවා. නැගෙනහිරෙන් හමන සුළඟෙන් බටහිරට ගහන් යනවා. බටහිරෙන් හමන සුළඟෙන් නැගෙනහිරට ගහන් යනවා. මෙම එහෙට මෙහෙට මේ හුලන්දාරව හින්දා මහමෝදේ මහා සාගරයේ එහෙට මෙහෙට යමින් තියෙන මේ වියසිදුරට විය ගහට මේ අවුරුදු 100කට වරක් උඩට එන කන කැස්බෑවක්. ඒ කියන්නේ එක ඇහැක් පේන කස්බෑවෙක්
ඒ තමන්ගේ එකම ඇහැ දාගන්න පුළුවන් අවස්ථාවක් එයිද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා බුදුහාමුදුරුවෝ. ඒක බොහොම දුර්ලභයි කියලා භික්ෂුන් වහන්සේලා කියනවා. ඒක බෑ කියලා කියන්නේ මට. ඔව්. එහෙම දෙයක් වෙන්න අමාරුයි. නැත්තම් ඒක බෑ කියලා පෙන්නන්නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක යම්කිසි අවස්ථාවක වෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා දුර්ලභ කාරණා තුනක් තියෙනවා කියලා ලෝකේ. අර කනකැස් බා වීසදුරෙන් අහස බලනවා වගේ ඒක බොහොම කලාතුරකින් යම්කිසි අවස්ථාවක වෙන්න පුළුවන් කොච්චර කාලයක් ගිහිල්ලා හරි. හැබැයි ඊටත් වඩා දුර්ලභ කාරණා කියන්නේ අරටත් වඩා දුර්ලභ කාරණා තුනක් තියෙනවා ලෝකේ. පළවෙනි කාරණාව පෙන්නනවා මිනිසත් භාවය ලැබීම කියන කාරණාව. වරක් අපාගත වෙච්ච පුද්ගලයෙක් නැවත මිනිසත් භාවය ලැබීම කියන කාරණාව ඉතාමත්ම දුර්ලභයි කියලා පෙන්නනවා. ඇයි ඒ? එතන පෙන්නනවා ඒ අපාගත ලෝකේ ත්‍රිසන් අසුර ප්‍රේත ආරමේ සතර අපාගත ලෝකයේදී පින් කිරීමක් කුසල් කිරීමක් නැහැ. එකිනෙකාට මරා ගැනීම, කාකොටා ගැනීම, වෛරය, දේශය, ක්‍රෝධය කියන මේ අකුසල දහම් ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට කුසල් දහමක් මතුවලා කුසල් දහමක් වඩාගෙන ඉහළට එීමක් නැහැ. ධර්මය කියන එක නම් කොහොමත් නැහැනේ. ඒතකොට එතනම නැවත නැවතත් එතනම ඉපදෙමි. අර කර්ම විපාක විඳින්න තමයි තියෙන්නේ උන්ට. එතකොට අර කනකැස්බා වීසදුරෙන් අහස බලනටත් වඩා දුර්ලභ කාරණා තුනක් තියෙනලු. පළවෙනි කාරණාව මිනිසත් භාවය, අංග සම්පූර්ණ මිනිසත් භාවය. කියන්නේ යමක් කම තේරුම් ගන්න පුළුවන් හැකියාවෙන් යුක්ත සම්පූර්ණ මිනිසත් භාවයක් ලැබීම. දෙවෙනි කාරණාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම. ඒ කියන්නේ සද්ධර්මයේ ලෝකේ තියෙනවා කියන කාරණාව. ධර්මයේ ලෝකේ පවතින කාලය කියන එක. තුන්වෙනි කාරණා ටිකක් වැදගත් කාරණා තවත් ඒක වෙනවා ධර්ම විනය බබලන කාලය. නැත්තම් බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම විනය බබලන කාලය. ඒ කියන්නේ ධර්ම විනය එතෙන් තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය යට යන්න පුළුවන් කමහර කාලෙදී. ඒ මෙතන පෙන්නන්නේ බබලන කාලයත් දුර්ලභයි කියලා. ඒතකොට යට යන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. එහෙම පවතින්න පුළුවන්. එතකොට අංග සම්පූර්ණ මිනිසත් භාවයක් ලැබලා තියෙනවා නම් බුදුන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරලත් තියෙනවා නම් ඒ ධර්මයේ ලෝකේ බබලනවා නම් ඒ අවස්ථාව ඊටාම දුර්ලභ අවස්ථාවක් විදිහට පෙනෙන මේ කාරණා තුනම සම්පූර්ණ වෙනවා. දැන් අතෙන්ම මේක සම්බන්ධයිනේ. ඒතකොට එතනත් මිනිසත් භාවය ලැබීම කියන කාරණා තමයි ප්‍රමුඛත්වය ලාගන්න. නැත්තම් දෙවියෙක් වීම නැත්තම් වෙන තැනකට යාම නෙවෙයි. මිනිසත් භාවය ලැබීම කියන කාරණා ප්‍රමුඛත්වයලා සලකනවා. ඒක රතන පෙන්නන අංග සම්පූර්ණ මිනිසත් භාවය ලැබීමයි සද්ධර්මයේ හමු වීමයි කියන කාරණා දෙක ඇති ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෙකුට මෙතන පෙන්නනවා දුර්ලභ කාරණා තුනක් තියෙනවා. අංග සම්පූර්ණ මිනිසත් භාවය ලැබීමයි බුදුන්වරයෙක් ලෝකේ පහළ වීමයි ඒ දේශනා කරලා තියෙන ධර්ම විනය ලෝකේ බැබලීමයි ලෝකේ ඉස්මතු වෙලා තියෙමයි කියන කාරණාව. අනේ මේ කාරණා තුන සම්පූර්ණ නම් යම්කිසි කාලයක ඒ කාලය තමයි ධර්මය අවබෝධ කරගන්න සුදුසුම කාලය. හොඳම කාලය. හැකියාවෙන් යුක්තම කාලය කියලා බුදුහාමුදුරුවෝ මෙතන පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් යටින් කියන වහන්නේ මේ කාරණා තුන ඔබට සම්පූර්ණ වෙලා තියෙනවා දැන්. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරගන්න නැත්නම් ධර්මය කියන එක අවබෝධ කරගන්න දැන් උත්සාහවත් වන්න වීරය කරන්න යමෙක් ඉන්නවා නම් ඒක අවබෝධ කරගන්න ඕන නම් කියලා. අනාගතයට කල් දාන්න කියලා එහෙම නෑ බුදුහාමුදුරුවෝ. එහෙනම් දැන් කරන්න කියලා තියෙන කාරණා තුන සම්පූර්ණ වුණා නම් නැත්නම් කාරණා දෙක සම්පූර්ණ නම් දැන් වැඩේ කරන්න කියලා තියෙන්නේ. අපි වගේ අනාගතයට කල් දා ඉන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. ඒ හින්දා අපි හොඳට තේරුම් ගන්න ඕන ගොඩාක් කාරණා සම්පූර්ණ වෙන්න ඕනේ නිවන් දැකීම සඳහා. ඔබට අංග සම්පූර්ණ මිනිසත් භාවයක් ලැබිලා තියෙනවා නම් යමක් ගැඹුරු දෙයක් තේරුම් ගන්න තරම් හැකියාවෙන් ප්‍රඥාවෙන් යුක්ත නම් ඒ පුද්ගලයා. ඒ වගේම සද්ධර්මය කියන එක ඒ කාලේ දේශනා වෙමින් තවතිනා නම් බුදුරෙක්ගේ පහළ වීම කියන්නේ ඒකනේ සද්ධර්මයේ පහළ වීමනේ. ඒ අවස්ථා දෙක ඇති දැන් වීරය කරන්න ඕන. හැබැයි නිවැරදි සද්ධර්මයේ ලෝකේ තියෙන්න ඕන. සද්ධර්මයේ වගේ එකක් තිබ්බට බෑ. ඇයි ඒ? දැන් ඔය සද්ධම්ම ප්‍රතිලෝම රූපේ සූත්‍රය පෙන්නනවා. ඒ වගේ ආනි සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. තව සූත්‍රවල පෙන්නනවා. ලෝකයට සද්ධර්මයේ තිබුණොත් ධර්මයේ කියන එක අවබෝධ කරගන්න පුළුවන් පුද්ගලයන්ට සද්ධර්මයේ වගේ දෙයක් තිබුණොත් සද්ධර්ම ප්‍රතිරූපකයක් තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? කොච්චර ප්‍රතිඵල ගන්න උත්සාහවත් වුණත් සද්ධර්ම ප්‍රතිරූපක නම් සමාජයේ පවතින්නේ. එතකොට ධර්මයේ කියන එක අවබෝධ කරගන්න බෑ කියන කාරණා. අපිට උත්සාහවත් වුණත් අපේ ප්‍රඥාව තිබ්බා සද්ධර්ම ප්‍රතිරූපකයක් නම් සමාජයේ පවතින්නේ. බෑ කියන කාරණා පෙන්වනවා. දැන් සද්ධර්ම ප්‍රතිරූප සූත්‍රය පෙන්වනවා ධර්මයේ වගේ එකක් ලෝකෙට පහළ වෙනකන් මොකද වෙන්නේ? ධර්මයේ යට යන්නේ. අන්න යම්කිසි දවසක ධර්මයේ වගේ එකක් පහළ වුණත් ලෝකෙට මොකද වෙන්නේ? සද්ධර්මයේ කියන එක යටට යනවා. දැන් ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ ආර්ය අෂ්ටාංගික මාර්ග කියන එකේ වචනේ එකයි. හැබැයි ඒකේ අර්ථය වෙනස් වුණොත් එහෙනම් බුදුහාමුදුරු දේශනා කරපු වෙනකොට සරල ලෞකික අනාර්ය අර්ථයක් ආවොත් එහෙම ගැඹුරු ලෝකෝත්තර ආර්ය අර්ථය වෙනකොට මොකද වෙන්නේ? වචන එකම වුණාට
එකම වචන පාවිච්චි කරාට එකම දේ දේශනා කරාට නිවැරදි සද්ධර්මයේ මතු ඉස්මතු වෙන්නේ නැත්නම් ඒ වචන වලින් නිවැරදි අර්ථය ගම්ම්‍ය කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? කොච්චර උත්සාහවත් කරත් බැරි වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ පුද්ගලයෝ? දැන් ඉතින් කොච්චර පිළිපද්දත් වැඩක් නැහැ අපිට දැන් බැරුව ඇති. දැන් මේ ශාසනයේ මාර්ගඵල ලබන එක කල් ගෙවිලා ඇති නැත්නම් ඉක්මවා ගිහින් ඇති. දැන් ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලාවත් නිවන් දකින්න ඕන කියන කාරණාව යොමු වෙනවා කට්ටිය. එහෙම තමයි ඉතින් ওই මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන එක හදාගන්න නැත්තේ. කොච්චර උත්සාහවත් කරත් ධර්මයේ කියන එක අවබෝධ කරගන්න බැරි වුණාම සද්ධර්මයේ යට වෙලා ඔය දන්නවනේ අවුරුදු 700 ක ඉඳන් එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ යට වෙලා තිබ්බ කාලේ ඉතින් බැරි වුණාම මොකද හිතන්නේ? දැන් අපිට බෑ කියලා තමයි හිතන්නේ ධර්මයේ යට වෙලා කියලා හිතන්නේ. ඒ වුණාම ඉතින් දැන් නම් බැරුව ඇති මාර්ගඵල ලබන්න. එහෙනම් ඉතින් කරන්න ඕන පිනක් දහමක් කරන පාරමිතා සම්පූර්ණ කරන අනාගතේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක නිවන් දකින්න ඕන කියලා තමයි හිතන්නේ. ඒතර ආනිසෝත්‍රය පෙන්වනවා මොකද්ද? ආනිසෝත්‍රය පෙන්වන්නේ මුලින්ම බෙරේට තට්ටු කරන බෙරහඩ ඇහෙනවා. එතන පොඩි සිදුරක් ඇති වුණාම මොකද කරන්නේ? ඒ සිදුර දිගින් දිගටම යන්නේ කොලක් නේ අණයක් යොදනවා. මෙහෙම දීර්ඝව යනකොට සිදුර ඇතුළේ අණ යොදනවා. අන්තිමට බෙරහඬ වෙනකොට යන හඬ එනවා. ඊට පස්සේ කාලේ පුද්ගල බෙරහඬ කියලා හිතන්නේ යන හඬට. මුලින්ම බෙරහඬ අහලා තියෙන කට්ටිය දන්නා මේක තමයි බෙරහඬ මේක තමයි යන හඬ කියලා. හැබැයි අන්තිමට ගිහිල්ලා බෙරහ නැතුව බෙරේ හැම නැතුව එන ටිකක් ඉතුරු වෙලා එනේ හඬ ඇහෙනවා බෙර ගහනකොට. එතකොට මොකද වෙන්නේ? බෙරහඬ අඳුරන්නේ නැති කට්ටිය මේ යන හඬ බෙරහඬ කියලා මේ හිතලා රැවටෙනවා. ඒ තමයි අර සද්ධර්මයේ අසද්ධර්මයේ තේරුම් ගන්න බැරි පුද්ගලයන්ට වෙන් කරලා අඳුර ගන්න බැරි පුද්ගලයන්ට සද්ධර්මයත් එකයි අසද්ධර්මයත් එකයි වගේ. එකම වචනේනේ පාවිච්චි කරන්නේ දෙකටම. හැබැයි සද්ධර්මයෙන් වෙන වැඩේ අසද්ධර්මයෙන් වෙන්නේ නැහැ. සද්ධර්මයෙන් මොකද්ද වෙන්නේ? ඔබගේ දුක් දුම්නස් ඡේලා ඒ උතුම් වූ සැනසීමක් ලැබෙනවා. මානසික සුව සොහන ලැබෙනවා. හැබැයි අසද්ධර්මයෙන් මේක වෙන්නේ නැහැ. ඒ වචන පාවිච්චි කරාට එකම දේ පාවිච්චි කරාට අසද්ධර්මයෙන් මේ දේවල් වෙන්නේ නැහැ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන. ඒ හින්දා නිවැරදි සද්ධර්මයේම තේරුම් ගන්න අපි උත්සාහවත් වන්න වෙනවා. ඒක නැති වුණොත් ඉතින් මොකද වෙන්නේ? සද්ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න බැරි වුණොත් එහෙම අපි අනුගමනය කරාට පිළිපැද්දාට මොකද වෙන්නේ? කොච්චර අනුගමනය කරත් කොච්චර පිළිපැද්දත් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. එතකොට තමයි ඉතින් අපි මන්දෝත්සහය වෙන්න අතහරින්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි මේ ඊළඟ කාල වේලාවේ තේරුම් ගන්න ඕන අපි මේ අංග සම්පූර්ණ මිනිසත් භාවයක් අපි ලබලා තියෙනවා. ගොඩක් කට්ටිය උත්සාහ කරනවා. මොකද්ද අපි තේරුම් ගන්න ඕන සද්ධර්මය කියන එක. නිර්වාණගාමී මාර්ගය අවබෝධ කරගන්න යන්න නම් තේරුම් ගන්න ඕන සද්ධර්මය මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න උත්සාහත් වෙන්න ඕන. එහෙම වුණාම මොකද්ද අපිට කරන්න තියෙන්නේ? දැන් ධර්මය කියන්නේ මොකද්ද? සද්ධර්මය කියන්නේ මොකද්ද? දැන් සමාජයේ ධර්මය සද්ධර්මය කියලා පාවිච්චි කරනවා. දැන් හොඳ දේවල් වලටත් ධර්මය කියනනේ දහම් කාරණා කියලා. දැන් වෙන ආගම් වල දේවල්ට ධර්මය කියලා කියනවා. ඒක තේරුම් ගන්න සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා වචනයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ දේශනාවල. සද්ධර්මයේ පරම දුර්ලභයිලු. ධර්මය කියන එක හොඳ නරක අම්මා තාත්තලා කීම යහපත් දේවල් කිරීම පින්කම් කිරීම අන් අයට උදව්පකාර කිරීම මේ දේවල් බුද්ධාගම කියලා කවුරු හරි හිතන් ඉන්නවා. කට්ටි සමහරව හිතන් ඉන්නවා. ඔය බුදුහාමුදුර පහල වෙන්න ඕනේ නේ සමාජයේ. ඊට වඩා ගැඹුරු දෙයක් තමයි බුදුහාමුදුර සද්ධර්ම විදිහට දේශනා කරේ. ඒකට අපි යම් යම් කාරණා කීපයක් කරන් බලමු ධර්මය කියන්නේ මොකද්ද කියන කාරණාව. ඒක ධර්මය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. ඔක්කොම අන්තිමට කෙටි වෙන්න ඕන ධර්මය කියන එකට. මොකද්ද ධර්මය කියන්නේ? දැන් බලන්න ධාම්සොන ජාතකයේ පෙන්නනවා ධාම්සොන රජතුමා යක්ෂයාට දේශනා කරා ධර්මයේ අඩංගු සියලු බුදුරුන් දේශනා කරන ධර්මයේ අඩංගුයි කියලා ගාථාවක්. මොකද්ද බලන්න මේ ගාථාව? අනිච්චාවද සංඛාරා උප්පාදවය ධම්මිනෝ uppajjittva niruddhanti te sangupasamosukko. අනිත්‍යවාද සංඛාරා. සියලු සංස්කාරයන් අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ නැති වෙලා යන වෙනස් වෙනවා කියන එක නෙවෙයි. අනිත් සියලු සංස්කාරයන් මමත්වයෙන් ගන්න බෑ. කිසිම සංස්කාරයක් පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි කියන අபிසංස්කාර කර්ම රැස් කරන නැවත උපතට හේතුවක් ඇති කරන මේ කිසිදු සංස්කාරයක් මමත්වයෙන් ගන්න බෑ. මගේ කොට ගන්න බෑ. උපාදවය දම ඉපදිලා නැතුලා යනවා. අනිත්‍ය වුණොත් උපාදානය කරගත්තේ නැත්නම් මමත්වයෙන් ගත්තේ නැත්නම් ඉපදිලා නැතිලා යනවා. uppajjittva niruddhanti මේ ඉපදිලා නැති වෙලා යන එක නැවත හේතුවක් ඉතුරු නොකර නැති වෙලා යන එක තේසං උපසමෝසුකෝ සංසිඳීමයි. මේක තමයි සංසිඳීම කියලා. නැත්නම් මේ සංසිඳීමට හේතුවක් ඒක. ඒකට තමයි නිවන කියලා. උපසමෝ කියන්නේ නැත්නම් එතන පෙන්නන නිවන කියන කාරණාව. ඒකට තමයි නිවන කියලා කියන්නේ. ඒතර එතන ධර්මය කියලා මොකද්ද පෙන්නන්නේ? සංස්කාරයන්ගේ අනිත්‍ය. ඒ සංස්කාර කියම කාය වාචී මනෝ කියලා මෙන්න පඩතැන ඉන්න එපා. පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි කියන මේ නැවත උපතක් ඇති කරන හේතු වල මමත්වයෙන් නොගැනීම. මගේ කර නොගැනීම. උපාදාන කර නොගැනීම තමයි මෙන්න මේ අනිත්‍ය විදිහට පෙන්වන්නේ. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි එතන ධර්මයේ විදිහට පෙන්වලා තියෙන්නේ. බුදුවරුන් සියලු බුදුවරුන් දේශනා කරන ධර්මය නැත්තම් සිදුවරුන්
දේශනා කරපු ධර්මයේ කැටි කොට සාරාංශ කොට පෙන්වන ධර්ම කාරණා නැත්තම් ගාථා විදිහට පෙන්වලා එතන පෙන්වනවා දහස්වර ජාතකයේදී. ඒ තමයි එතකොට ධර්මයේ විදිහට පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. දැන් ධර්මයේ කියන එකට මීටත් වඩා ගැඹුරු කාරණාවක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී ධර්ම දේශනාවේදී විස්තර කරමු. ඊළඟට බලන්න තව ගාථාවක් තියෙනවා. මේක නම් මේ ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. අංගසි මම හිතන්නේ ටීකාවක් වගේ තියෙන ගාථාවක්. නහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්දෙන් ප්‍රකාශිතා. ඒ වෙනන බුදුවරු ලෝකයට පහළ වෙන්නේ සීලවතර ගැන කියලා කියයින්න නෙමෙයි. සීල් රකින්න විදිය, සමත භාවනා කරලා සමාධියක් වඩා ගන්න විදිය කියලා දෙන්නේ නෙමෙයි. ඒක හැම කාලෙම පවතිනවා නේද? බුදුහාමුදුරු පහළ වුණත් නැතත්. බුදුහාමුදුරු පහළ වෙන්නේ මොකද? පුබ්බේ අනුස්සුතේසු ධම්මේසු. පෙර නොයසු විරෝ ධමයක් දේශනා කරන්න. නහි සීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්දෙන් ප්‍රකාශ. බුදුවරයෙක් පහළනේ සීලවත ගැන කියයින්න නෙමෙයි. මොකක් ගැන කියන්නද? අකුරු 8ක් ඇති පද 3ක් ගැන කියන්න. අනිස දුකානත. අනිච්ච දුක්ඛ අනාත්ත නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ වචන දෙකෙන් පටල ගන්න එපා. අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ පාලියෙන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සංස්කෘත වලින්. මේ භාෂා දෙක වචන දෙකක් විතරයි දෙන අර්ථය විතරයි තේරුම් ගන්න ඕනේ. වචන පටලව ගන්න කට්ටිය රණ්ඩු කර ගන්නවානේ. එතන භාෂාර්ථයක් විතරයි එතන තියෙන්නේ. මේ භාෂා දෙක පද දෙකක් තියෙනවා. අර්ථය එකමයි කියන කාරණාව තේරුම් ගන්න ඕන. එතන පෙරණ බුදුවරයෙක් ලෝකේ පහළ වෙන සීලවත ගැන කියන්න නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මය ගැන කියන්නේ කියලා. ඒකට අපිට තේරුම් ගන්න ඕනේ මේ ධර්මය කියන්නේ මහා ලොකු කාරණා නෙමෙයි. අන්තිමට කෙටි කරගෙන ආවම ධර්මයේ අඩංගු පාඩේ මොකද්ද? ධර්මය මොකද්ද කියලා ගත්තාම මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ දේ තමයි ධර්මයේ විදිහට බුදුහාමුදුරු අන්තිමට දේශනා කරලා තියෙන්නේ. දැන් මේ තේරුම් ගත්ත එක කියන්න තමයි බුදුහාමුදුරු අවුරුදු 45ක් පුරා එක එක විදිහට කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා. තවත් ධර්ම පරයයන් භාවිතා කළා. මොකද හැමදේම එකම විදිහට කියන්න බෑනේ. අනිවාර්ය සාරාංශ කළා ගත්තොත් එහෙම අන්තිමට තියෙන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ ධර්මය තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ස්කන්ධ පංචකය තුල තේරුම් ගන්න මේ බාහිර දේවල් ඇති වෙලා නැති වෙලා යන එක. නැත්නම් ස්කන්ධ පංචකේ නිකම්ම ඇති වෙලා නැති වෙලා එක නෙවෙයි. ස්කන්ධ පහ තුල තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ ධර්මය දේශනා කරලා තියෙන්නේ. ඒක අපි ස්කන්ධ පහ පංචස්කන්ධය කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕන. ස්කන්ධ පංචකය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නාමස්කන්ධ. මේක ශනිකව ඉපදිලා නැති වෙලා යන දෙකක්. ඒක බාහිරට සම්බන්ධ දෙයක් නෙමෙයි හිතට සම්බන්ධ දෙයක්. ඒකට හිතේ බෙදීමක් තමයි ස්කන්ධ පංචකය නැත්තම් පංචස්කන්ධය කියලා කියන්නේ. ඒකට මේ පංචස්කන්ධය අධර්මේ පාවිච්චි කරොත් නිත්‍ය සුඛාත්මය නම් වූ අධර්මේ පාවිච්චි කරොත් එහෙම ඒක දිගින් දිගටම රසල් ගමනේ යන්න දුක් ඇති වෙන්න බලපානවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ භාවිතා කරලා තමයි මේ ස්කන්ධ පංචකේ උපාදානය නම් වූ වැරද්ද ෂේ කරන්න ඕන. අයින් කරන්න ඕන කියන කාරණාව නැත්තම් කර්මක් ෂේ කරන්න ඕන කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන. ඒ හින්දා ධර්මය කියලා පෙන්වන්නේ සද්ධර්මයේ විදිහට පෙන්වන්නේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයයි. ඒක තමයි සද්ධර්මය කියන්නේ. තේරුම් ගත්තට පස්සේ යමෙක් අනුගමනය කරන්න ඕන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන. එතන ඔබට මම පොඩි ගාථා පාඩයක් ඉදිරිපත් කරන්නකෝ. දැන් ගැඹුරු අර්ථයෙන් තේරුම. සරල අර්ථයක කියන්නේ මොකද්ද? ඒක තේරුම් ගන්න ඕන අපි ගැඹුරු අර්ථය මොකද්ද කියන කාරණාව. මම දන්නා මේ ගාථා කියවම සරල අර්ථයෙන් තමයි තේරුම් ගන්න ඕනේ. ඔය ස්කන්ධ පහට ගලපලා ගැඹුරු අර්ථයෙන් තේරුම් ගන්න ඕනේ ඊළඟට. දැන් ඔබ ස්කන්ධ පහ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය දකින්නේ නැහැනේ. ඔබ පුද්ගලයා තුල ආත්ම දෘෂ්ටිය තුල පුද්ගල දෘෂ්ටිය තුල ඉඳන් තමයි ධර්මය විග්‍රහ කරන්නේ. ඔය පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන ස්කන්ධ පහ තුල තමයි බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ස්කන්ධ පහ නිවැරදිව තේරුම් ගන්න බැරුව යමෙකුට මොකද වෙන්නේ ධර්මය කියන එක අවබෝධ කරගන්න බෑ කියන කාරණා. මොකද ස්කන්ධ පංචකය තමයි සත්වයාගේ පුද්ගලයාගේ මූලික ඒකකය. ඒ ඒකකය තුල තමයි බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. නැත්නම් ස්කන්ධ පහ තමයි අටුවාව පුද්ගලයාගේ. ඒ අටුවාව තුළ තමයි ධර්මයේ තේරුම් ගන්න ඕන. බලන්න වසල සූත්‍රයේ තියෙන මෙන්න මේ ගාථාව. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ. ඒ සරල සෙල්ල තේරුම ධර්මයේ කැමති පුද්ගලයා දියුණුවටපත් වෙනවා. ධර්මයේ දේශ කරා නැත්නම් ධර්මයේ අකමැති පුද්ගලයා පරිහානියටපත් වෙනවලු. ඉතින් කො බාහිර බැලුවාම අපි මොකද්ද කරන්නේ? ධර්මයට බයින ධර්මයේ හොඳ කියන්නේ නැති ධර්මයේ පිළිපදින්නේ නැති. ඒ කියන්නේ මලක් පහනක්වත් පූජා කරන්නේ නැති, පොයට සීල් සමාදන් වෙන්නේ නැති, පන්සලකටවත් යන්නේ නැති පුද්ගලයෙක් කිව්වොත් එම ඒ පුද්ගලයා පරිහානියටපත් වෙනවා. වන්දනාමාන කරන සීල් සමාදන් වෙන ඒ වගේම දානය දෙන යහපත් දේවල් කරන පුද්ගලයා දියුණුවටපත් වෙනවා කියන සරලාර්ථය තමයි අපි තේරුම් ගන්න. ඒ පුද්ගලයා තුල ආරන්නේ. මේක ස්කන්ධ පහට කලපන්න ඕනේ හැබැයි. ඒ ධර්මය කියන්නේ හොඳ දේවල් කියලා අරගෙන තමයි අපි ඒ පුද්ගලයා ගන්න. ධර්මය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නේ. කොහොමද ඒක ගලපන්න ඕන? ධම්මකාම භවං හෝති. ධර්මයට කැමති අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ ධර්මයේ තේරුම් අරන් ධර්මයට කැමති පුද්ගලයා වර්ධනය වෙන්නේ. ඔහුගේ කීර්ති ප්‍රශංසාව යසද නැත්තම් ඔහු
දින දිගටම සාර්ථක භාවයටපත් වෙන්නේ. කොහොමද? අනිත්‍ය දක්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ භාවිතා කරාම මොකද වෙන්නේ? ඕගේ අර ඊට ඇතුලේ තියෙන මානසික දුක් දෝමනස් පීඩා නැති කරන මූල හේතු ලෝභ දේශ මොහ කියන කෙලෙස් ඡේ වෙනකොට ඔහු දිගින් දිගටම නිර්වාණගාමී මාර්ගේ ගමන් කරනවා. නිර්වාණයට ලං වෙනවා. ඔහුගේ අර මානසික දුක් දෝමනස් පීඩාන් අයින් වෙනකොට මානසික සැනසීම සතුට සොම්නස සම්බන්ධතාවයන් මේ ඔක්කොම වැඩි දෙනවා. එනවා පුද්ගලයා දියුණුවටපත් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ පාවිච්චි කරාම. පරිහානියටපත් වෙන්නේ කොහොමද එතකොට? නිත්‍ය සුඛාත්ම නම් වූ අධර්මයේ පාවිච්චි කරාම ධර්මයට දේශ කරනවා කියන්නේ ඒකයි. ඔය දිගින් දිගටම ධර්මයේ වෙනුවට අධර්මයේ පාවිච්චි කරනවා. ඒක තමයි ධර්මයට දේශ කරනවා කියන්නේ. දේශ කරාම මොකද වෙන්නේ? නිත්‍ය සුඛාත්ම නම් වූ සංකල්පේ පාවිච්චි කරාම මොකද වෙන්නේ? ඔය තුළ දිගින් දිගටම ලෝභ දේශ මොහ කියන පරිහාන ධර්ම වැඩෙනවා. ඒ තුළ ඔහුගේ මොකද මානසික සතුටෙන් සැනසීමෙන් සම්බන්ධතාවයෙන් මේ දාලෙන් පරිහානියටපත් වෙනවා. පුද්ගල ජීවිතයෙන් පරිහානියටපත් වෙනවා. ඒතර පුද්ගලයා තුළ තියෙන ධර්මය අධර්මය නෙවෙයි තේරුම් ගන්න ඕනේ මේ ස්කන්ධ පහක් තුළ එක මොහොතක් තුළ ක්‍රියාත්මක වන ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා. වරදින්නේ කොහොමද පුද්ගලයා නිවැරදි කර ගන්න පුළුවන්. දැන් තවත් ගාතාවක් ගන්නකෝ. මේ එක ධර්මය කියන එක ගැඹුරින් තේරුම් ගත්තාම කොහොමද ගාතාවක් ගලපන්න පුළුවන් කියන එක මම පෙන්නන්නේ. ජීවිතං ච අධම්මේන ධම්මේන මරණං ච. ඒ සරල තේරුම අධර්මයෙන් ජීවත් වෙනවට වඩා ධර්මයෙන් වෙන මියාම උතුම් මරණය උතුම් කියන එක. ඉතින් ඕක ඉතින් අපි කොහොමද තේරුම් ගන්න ඕන? අධර්මයෙන් ජීවත් වෙනවට වඩා. ඒතර අධර්මයේ මොකද්ද කියන්නේ? පස්පව් කරමින් දස අකුසල් කරමින් ජීවත් වෙනවා අධර්මයේ විදිහට පාවිච්චි කරන්නේ. ඒකනේ අපිට සාමාන්‍ය අර්ථය තේරුම් ගන්න තියෙන්නේ. අපිට සාමාන්‍ය ධර්මය කියලා විග්‍රහ කරන විදිහට. ධම්මේන මරණංචං. දැහැමින් ජීවත් වෙලා හොඳින් ජීවත් වෙලා මරුණත් කමන්නේ කියන එක තමයි අවකට සිංහල තේරුම දෙන්නේ සාමාන්‍යයෙන්. දැන් ඔක ස්කන්ධ පහට ගලපුවත් ඔය ගාතාව. ඊට වඩා ගැඹුරු අර්ථයක් තේරුම් ගන්න පුළුවන්. ජීවිතාංච අධම්මේන. මොකද්ද ඒතර අධර්මයේ? නිත්‍ය සුඛාත්ම නම් වූ අධර්මයේ භාවිතා කරලා ජීවත් වෙනවට වඩා. ධම්මේන මරණංචය. ධර්මයෙන් සිදුවන මරණය. ධර්මය මොකද්ද? නිත්‍ය සුඛාත්ම නම් වූ ධර්මයේ භාවිතා කරලා මොන මරණයද කියන්නේ? කෙලෙස්වර මරණය. ඒ මරණය උතුම් කියලා. මරණ සතිය කියන්නේ ඕකනේ. ස්කන්ධ පහෙන් පහට ලෝභ දේශ මොහ කෙලෙස් වල මියාම නැවත ඇති නොවන ආකාරයෙන් මියාම තමයි මෙන්න මේ මරණ සතිය. ස්කන්ධයන්ගේ මියාමට තියෙන සිහිය. මරණ සතිය. නැත්නම් පුද්ගල දෘෂ්ටියෙන් ගත්තොත් ඔක විග්‍රහ කරන්න පුද්ගලයාගේ මියාම කියන්නේ අන්තිම මියාන එකනේ. නෑ කණික මරණ කියන්නේ ශනික මරණ කියන්නේ. මෙන්න මේ ශනික මරණ ස්කන්ධ පහේ මරණයේදී නැලි ස්කන්ධ පහක් ඇති නොවන ආකාරයෙන් හේතු ශේකරණ එක තමයි මරණ සතිය කියලා කියන්නේ. ඒක ඇත්ත නේද කියන එක. නිත්‍ය සුඛාත්ම සම්මෝ සංකල්පේ පාවිච්චි කරමින් දිගින් දිගටම සසර ගමනට අවශ්‍ය හේතු රැස් කරනවට වඩා ඒ අධර්මයෙන් ජීවත් වෙනවට වඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ පාවිච්චි කළවන ලෝභ දේශ මොහ කෙලෙස් වල මරණය උතුම් නේද? එහෙම ගලපන්න බෑ මේ කාරණාව ගැඹුරින්. අර බාහිරින් පුද්ගලයෙක් තුළ ගලපනවට වඩා ධර්මයේ තේරුම් අරගත්තට පස්සේ ධර්මය anu නිත්‍ය සුඛාත්ම නොව අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. හොඳ දේවල් කරන එක අම්මට තාත් සලකන එක නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ගැඹුරයි ධර්මය කියන්නේ. කියලා මේ ගාතාවට ගැඹුරෙන් ගලපුවාම ගාතාවලට ගැඹුරෙන් ගලපුවාම යා හොඳ විග්‍රහ කරන්න පුළුවන් බලන්න හොඳින් විග්‍රහ කරන්න පුළුවන් මේ එක මොහොතක් තුළ ඔක්කොම එකට එකට ගලපන්න පුළුවන් නේද කියලා තේරුම් ගන්න. මම තවත් කාරණාවක් කියන්නකෝ දැන් මේ මූලික අධීරේ ධර්ම දේශනාවක් විදිහට මම මේක කරන්නේ දැන් මේ ප්‍රඥා ටීවී නාලිකාවට ධර්ම දේශනා දෙකක් මීට කලින් මම කරලා තියෙනවා. ඒක ශ්‍රවණය කරලා නැත්නම් YouTube නාලිකාවලක් තියෙනවා ශ්‍රවණය කරන්න පුළුවන්. තවත් අර මූලික අධීරේදී අලුතෙන් සම්බන්ධ වෙන පිරිස් සහ අවසන් කාලේදී ලොකු හාමුදුරුවොත් එක්ක එකතු වෙච්ච පිරිස් වල අවබෝධය පිණිස තමයි මම මේ මූලික අධීරේ කාරණා විග්‍රහ කරමින් යන්නේ. තවත් මාධ්‍ය නාලිකාවල අපි ධර්ම දේශනා කරනවා. ඉතින් තමයි මේ අවස්ථාවේදී කරමින් ඉන්නේ මූලික කාරණා පැහැදිලි කරමින් අලුතෙන් සම්බන්ධ වෙන පිරිස් බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ වගේම අන්තිම කාලේ අපේ නායක හාමුදුරුවොත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිස් ඉරියන් ඔවුන්ටත් තව ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒ තමයි අපි මූලික අධීරේදී මේ ධර්මයේ ගැඹුර මොකද්ද? ධර්මය කියන්නේ මොකද්ද කියන එක තමයි පැහැදිලි කරන්නේ. දැන් අංග සම්පූර්ණ මිනිසත්භාවයක් ලැබුණාම තේරුම් ගන්න ඕන ධර්මය මොකක්ද කියන එක තමයි මේ පැහැදිලි කරමින් යන්නේ. ඔය කට්ටිය ගොඩාක් අහලා තියෙන නලපාන ජාතකේ මම කියන්නම්කෝ. දැන් ඔය අපේ නායක හාමුදුරුවෝ එහෙම ජීවත් වෙලා ඉන්න කාලේ සාමාන්‍යයෙන් අපිට කියලා තියෙන ජාතක කතා වලින් වැඩිපුර බණ කියන්න හොඳ නැහැ. එහෙම වුණොත් එහෙම ධර්මයේ විකෘති කරනවා කියලා ප්‍රශ්නේ එන්න ඕන බුලන් කියලා. මොකද ජාතක කතා කියන එක අපි තේරුම් ගන්න තියෙන්නේ බොහොම සරලාට තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ පෙර ජීවිත කතාවක් මෙහෙම තිබ්බා. එහෙම කතාවක් නෙවෙයි තේරුම් ගන්න ඉන්නේ. ඒ වුණාට මේ ජාතක කතාවල තියෙන කතා ගැඹුරින් ගලපන්න පුළුවන් ගොඩාක් ඒවා. ඒ කියන්නේ නිවනට ගලපන්න පුළුවන් ජාතක කතා. දැන් බාහිර කාරණාවක් බුදුහාමුදුරන් දේශනා කරන්න ඕනේ නැහැ නේ ඇත්තටම. උන්වහන්සේ හැම දෙයකම පෙන්වන්න උත්සාහත් උනේ නිර්වාණගාමී මාර්ගය. ඒ වගේම මේ ජාතක කතාවලුත් ඒක පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වන්නකො ධර්මයේ කියන එක දැන් මේ පෙන්වන්නේ. ජාතක කතාවක උනත් ධර්මයේ පෙන්වන්න පුළුවන්.
හරියට තේරුම් ගන්න පුළුවන් වුණා. නලපාන ජාතිය ඔය කට්ටිය දන්නන පොඩ්ඩක් මතක් කරගන්න. මොකද්ද? වඳුර රංචුවක් ඉන්නවා. ඕන් විලකින් වතුර බොන්න ගියාම ඇතුළට බහැලා බොනකොට රාක්ෂයෙක් අල්ල ගන්නවා. සත්තු එහෙම. ඉතින් එතන බුද්ධිමත් වඳුරෙක් හිටියා බෝසතාණන් වහන්සේ විදිහට. මොකද කරන්නේ? ඒ බෝසතාණන් වහන්සේ පොඩ්ඩක් විපරම් කරා තමන්ගේ වඳුර රංචුවට මේ බොන්න දෙනවා. එතකොට ඇතුළට ගියපු අඩිපාරවල් තියෙනවා. එළියට ආපු අඩිපාරවල් නැහැ ගියොත් එහෙම. රකුස අල්ල ගන්නවා. තේරුම් ගත්ත මේකේ දිය රකුසෙක් ඉන්නවා. ඒ හින්දා සත්තුන්ට තමන්ගේ රහේ පිරිසට වඳුර පිරිසට කියනවා මේ මං උපක්‍රමයක් යොදනකම් මේකෙන් වතුර බොන්න එපා කියලා අහලා තිබ්බ බටපඳුරක් ගෙනල්ලා කඩාගෙන වඳුරන්ට ඒ බටපඳුර දීලා බටපඳුරෙන් ජලය පානය කරන්න කියනවා. එතකොට රකුසට අහුවෙන්නේ ජලය පානය කරන්න පුළුවන් බාටපත් වෙනවා. මම කෙටියෙන් කියව කට්ටිය හැමෝදෙනාම අහලා දන්න කතාවක් නේ ඔක. පොඩි කාලේ නම් උගන්නන. අනේ ඔක නිකන් කතාවක් තියෙනවා. මෙහෙම බුදුහාමුදුරු මෙහෙම ඉපදිලා හිටියා. බෝසතාණන් වහන්සේලා හිටියා. දේවදත්ත මෙහෙම වෙලා හිටියා. මෙහෙම හිටියා කියලා අපි නිකන් පූර්වාපර සංදි ගලපනවා. ඔය එහෙමත් සාමාන්‍ය අර්ථයෙන් තේරුම් ගන්න පුළුවන් පොඩි ළමයෙකුට සාමාන්‍ය කෙනෙකුට. මේක ධර්මයට ගලපන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම නමෝ ධර්මයට ගලපන්න පුළුවන්. නිත්‍ය සුඛාත්ම නමෝ අධර්මයට ගලපන්න පුළුවන්. මායයට ගලපන්න පුළුවන්. දේවදත්තට බුදුවරයෙකුට ගලපන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න ඕන ගම්බිරේසු ටානාටානසු පඤ්ඤාචක්කුම් කමද කියන්නේ. දිගින් දිගටම ධර්මයත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙකුගේ ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් එනවා. නැත්තම් ගැඹුරු තැන් දකින්න පුළුවන් කියන එක තමයි පෙන්වන්නේ. මොකද නලපාන ජාතක අපිට ගලපන්න පුළුවන් ධර්ම කාරණාව. දැන් බලන්න ඇතුළට බැස්සොත් දැන් රකුසෙක් ඉන්නවා. ඇතුළට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ රකුසට අහු වෙනවා. එළියේ ඉඳගෙන බටයක් දාලා ජලය පානය කරොත් මොකද රකුසට අල්ල ගන්න බෑ වැඩෙත් වෙනවා. දැන් ජලය පානය කිරීම කරාම වැඩේ කරන්න ඕන. විලට බැහැලා කරොත් එහෙම ජලය පානය කරොත් රකුසට අහු වෙනවා. හැබැයි බටයක් දාලා බාහිරින් නම් බියොත් එහෙම රකුසට අහු වෙන්නේ නැහැ. ජලය පානය කරන්නත් පුළුවන්. ඔක ඔබගේ ජීවිතයට ගලපන්නකෝ. ඔබගේ ජීවිතය ගැන නෙමෙයිද කියන්නේ කියලා හිතන්න මේ. ඇයි ඔබට ජීවත් වෙනකොට ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න ඕන. ඔබට ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඇස කන නාසය දිව කය කියලා. බාහිරින් ඇතුළෙනොත් තියෙනවා. එතකොට මනස කියලා එකක් හැදෙනවා. අයි බාහිර පහ ගමුකෝ. ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට ඔබට ඒවා අරමුණු ගන්න එපා කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ වතුර බොන්න ඕන. දැන් පිපාසයට වතුර බොන්න ඕන. ඒ වගේම ජීවත් වෙන්න අරමුණු ගන්න ඕන. රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා එහෙම කියලා නේ කොහෙවත් ඈ. එහෙමනේ අපි හිතන් ඉන්නේ රහත් වුණාම නිකන් අඳගොළු බිහිරි වගේ කියලා හිතන් ඉන්නේ. මොනවද දැනෙන්නේ නැති එහෙම එකක් නැහැ. රහතන් වහන්සේට පවා වේදනාව රසය ඒ දේවල් දැනෙනවා. හැබැයි උන්වහන්සේගේ තියෙන උපාදානය කරගන්න නැති එක තියෙන්නේ. අර හැම දෙයක්ම දැනන පු탁ඥය කරන්නේ ඒකට ඇලෙනවා ගැටෙනවා. උපාදානය කරගන්නවා. ඒ වැරද්ද රහතන් වහන්සේ තුල නැහැ. දැන් මේ නලපාන ජාතකය අපි ගත්තොත් දැන් මොකද්ද කියන්නේ? ජීවත් වෙනකොට ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න ඕන. එතකොට මොකද කරන්න තියෙන්නේ? ඒ පු탁ඥ පුද්ගලයා ධර්මයේ පාවිච්චි කරන්නේ ධර්මයේ දන්නේ නැතුණා මොකද වෙන්නේ? නිත්‍ය සකරාත්මනෝ නම් වැරදි දෘෂ්ටියට අහු වෙලා ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට මායයට අහු වෙනවා. කෙලස් මායයට අහු වෙනවා. දැන් වතුර බොන්න ගියාම මොකද වෙන්නේ? වතුර බොන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න ඕනේ වගේ වතුර බොන්න ඕනේ වගේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න ඕනේ ජීවත් වෙන්න නම්. වතුර බොන්න ගියාම මොකද වෙන්නේ? වලට බැස්සොත් එහෙම දිය රකුසට අහු වෙනවා. රකුසට අහු වෙනවා. අහුනොත් එහෙම ඉතින් ජීවිතේ විනාශ වෙනවා. ඒ වගේ මොකද වෙන්නේ? ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට ධර්මයේ පාවිච්චි කරන ධර්මයේ දන්නේ නැත්නම් නිත්‍ය සුඛාත්ම නම් වූ සංකල්පය ඔස්සේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නකොට මොකද වෙන්නේ? කෙලස් මායයට අහු වෙනවා. අහු වෙලා දිගින් දිගටම සසර ගමනේ ගමන් කරන දුකට හේතු ඉතුරු වෙනවා. අර මායයට මේ දිය රකුසට අහු වෙලා මරණයටපත් වෙනවා වගේ මෙතනත් කෙලස් මායයට අහු වෙලා තමන්ගේ දුකට හේතුවක් ඉතුරු කර ගන්නවා. සසර ගමනේ යන්න හේතුවක් ඉතුරු කර ගන්නවා. දැන් බෝසතාණන් වහන්සේ බුද්ධිමත්. ඒ කියන්නේ වඳුරා බුද්ධිමත්. මොකද වෙන්නේ? ජලය පානය කරන්නත් ඕන, රකුසට අහු වෙන්නත් බෑ. ඒකට ඒකට උපක්‍රමයක් යදුවා. මොකද්ද? බටයක් නම් උපක්‍රමය යදුවා. අනේ වගේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නත් ඕන, කෙලස් මායයට අහු වෙන්නත් බෑ. ඒ ජීවත් වෙන්න අරමුණු ගන්න ඕනේ. මොකද කරන්න ඕන? බටයක් දාන්න ඕන. මොකද්ද බටේ? බටේ තමයි ධර්මය කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ භාවිත කරන්න ඕන අරමුණු ජීවත් වෙනකොට. ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නවා. හැබැයි ඒවට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ භාවිත කරලා තමයි මේ පුද්ගලයා ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න හැම වෙලාවෙම. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ ජීවත් වෙනකොට අවශ්‍ය කාරණාවන් කරන්නත් පුළුවන්, ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නත් පුළුවන්, කෙලෙස් මායයට අහු වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. බලන්න මේ ජාතක කතාවක තියෙන ගැඹුර මොකද්ද කියලා. ඔය ජාතක කතාව විතර නෙවෙයි, ජාතක කතා ගොඩාක් ඔය විදිහට ගලපන්න පුළුවන්. අපි ඉස්සරහට ඕන කතා කරමුකෝ. අපේ ලොකු හාමුදුරුවෝනත් ගොඩාක් ඔවා කිව්වේ නැත්තේ මොකද ධර්මයේ විකෘති කරනවා කියන චෝදනාව එන්න පුළුවන් හින්දා ගොඩාක් දේවල් සමාජයට කිව්වේ නැහැ.
නැත්නම් ගොඩාක් දේවල් තව තේරුම් ගත්ත දේවල් තිබ්බ උන්වහන්සේ සමාජයට ඉදිරිපත් කරේ අත්‍යවශ්‍ය කාරණා ටික විතරයි. නිවන් තේරුම් ගන්න නිවන් මේ නිර්වාණගාමී මාර්ගය තේරුම් ගන්න පුළුවන් අවශ්‍ය වෙන බොහොම ටිකක් විතරයි ඉදිරිපත් කරේ. අපිත් එක්කන යම් දේවල් සාකච්ඡා කරලා දෙනවා. සමහර දේවල් කියන්න සුසු නෑ මේ කාලේ. නැත්තම් දැන් මේ දේවල් කියන්න හොඳ නෑ සමාජයට මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියලා තේරුම් අරගෙන අර අවශ්‍යම කාරණා හැමදේම දේශනා කරලා තියෙන හැමදේම තේරුම් කරලා තියෙන නිවන් දකින්න අවශ්‍ය. ඊළඟට සමහර තව කාරණා කියවෙන යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. යම් චෝදනා එන්න පුළුවන් කියන කාරණාව තේරුම් අරගෙන ඊටම පරිස්සමෙන් තමයි දේශනා කරේ ධර්මයේ. ඒ කියන්නේ මෙච්චර කාර්යයක් ධර්මයේ දේශනා කරන්න පුළුවන් උනේ මේ නාලිකාවල. ඒ කියන්නේ ඊටමත් ප්‍රඥා සම්පන්නව අර අවශ්‍යම කාරණා දැන් බුදුහාඳුනත් කියලා තියෙනවානේ. තේරුම් ගත්ත දේ වැඩිමම දේශනා කරලා තියෙන දේ බොහොම පොඩි කියලා. ඒ වගේ ගොඩාක් දේවල් තේරුම් ගන්න තිබ්බට බොහොම ස්වල්ප කාරණා ටිකක් තමයි අර අත්‍යවශ්‍යම කාරණා නිවන් දැකීමට අවශ්‍ය අත්‍යවශ්‍යම කාරණා ටික විතරයි දේශනා කරේ. ඒක ඉතින් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තේරුම් අරගෙන නිර්වාණගාමී ආර්ගය අනුගමනය කරන්න ප්‍රමාණවත් ඒ ටික. එහෙනම් අපිත් මේ වගේ මාධ්‍ය නාලිකාවට සම්බන්ධ වෙන්නේ උන්වහන්සේ පවත්වාගෙන ආපු මාර්ගය තවදුරටත් යට වෙන්න දෙන්නේ නැතුව තවත් බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් එකතු වෙලා හිටියා. අලුතෙන් එකතු වෙමින් ඉන්නවා. ඒ පිරිස් වලට මේ නිර්වාණගාමී මාර්ගය කොහොමද වර්තමාන ජීවිතේම ලබා ගන්න කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඒතර මේ සූත්‍රයෙන් තේරුම් ගන්න ඕන අපි ධර්මයේ යනු බාහිර මේ හොඳ නරක පිම්පව් වර්ණේවල් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් ගැඹුරෙන් තේරුම් ගන්න ඕන ධර්මයේ කියන්නේ. එහෙනම් ජාතක කතාවලත් ධර්මයේ පෙන්වන්න පුළුවන්. අර ගාථාවලට ගල්පන්න පුළුවන්. ස්කන්ධ පහ තුළ ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. නිත්‍ය සුඛ ආත්ම නම් අධර්මයේ තුළ අපි ජීවත් වෙන පුදක්ජන හැම වෙලාවම. ඒතර ආර්ය භාවයටපත් වෙනවා කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ නම් ධර්මයේ භාවිතා කරනවා. සත් ධර්මයේ භාවිතා කරනවා කියන එක. ඒතර මේ ධර්මයේ භාවිතා කරන්න පුළුවන් ඉන්නේ මිනිසත් භාවය ලැබුණාම විතරයි. මොකද පේනවනේ මෙතන මිනිසත් භාවය ලැබිලා තියෙනවා නම් සත් ධර්මයේ මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් සත් ධර්මයේ භාවිතා කරන්න ඕනේ අවස්ථාවේදී. අපිට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා නම් මේ ධර්මයේ අහලා සත් ධර්මයේ අහලා ඒක අනුගමනය කරන්න ඕනේ. පිළිපදින්න ඕන. එහෙම වුණා පමණයි ධර්මය කියන එක අවබෝධ කරගන්න අවස්ථාවක් ඉන්නේ. ඒතර නිරේ ඉපදලා හිටියොත්, ප්‍රේතේසේ ඉපදලා හිටියොත්, තිරිසන් යෝනියේ ඉපදලා හිටියොත්, අරූපී භවතල වල ඉපදලා හිටියොත්, ප්‍රත්‍යන්ත ජනපල දෙක ඉපදලා හිටියොත්, නියත මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා ඉපදලා හිටියොත්, ධර්මයේ තේරුම් ගන්න තරම් හැකියාවක් නැති අඥානෙක් වෙලා ඉපදලා හිටියොත්, බුදුරෙක් ලෝකේ පහළලා හිටියේ නැත්නම් මේ කියන අවස්ථා 8ේදී ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒක නුසුසුයි. සුදුසු එකම අවස්ථාවයි තියෙන්නේ මොකද්ද? මොන අවස්ථාවද? මිනිසත් භාවය ලැබිලා තියෙනවා. සත් ධර්මයේ සමාජයේ පවතිනවා. ඒ අවස්ථාවේ උත්සාහ කරන්න ඕන. දැන් වර්තමාන සමාජයේ ඒක ඉස්මතු වෙමින් තිබිලා තියෙනවා. ඉස්මතු වෙමින් තියෙනවා. දිගින් දිගටම දේවල් දේශනාවෙන් පවතිනවා. ඒක තේරුම් ගන්න කැමැති පුද්ගලයා, පුළුවන් පුද්ගලයා, උත්සාහයක් තියෙන පුද්ගලයා ඒකට වීරය කරන්න ඕන. වීරය කරපු පුද්ගලයාට ඒ සැනසීම ලබා ගන්න පුළුවන් කියන කාරණා මතක් කරනවා. දිගින් දිගට ඉදිරියටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉඳිමින් සහ තවදුරටත් ඒක අපේ නායක ස්වාමීන් වහන්සේ එක්ක එකතු වෙලා ඒක අනුගමනය කරමින් ඉන්නවා නම් තවදුරටත් දිගින් දිගට අනුගමනය කරන්න. උන්වහන්සේ නැති වුණා කියන එක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුම් ගත්තා නම් ඒක අනුගමනය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයා නෙමෙයි වැදගත් වෙන්නේ දේශනා කරලා තියෙන ධර්මය. ඒ ධර්මය තමයි ඉදිරියට දැකෙන්න ඕන. ඒක රැකගනිමින් ඒක අනුගමනය කරමින් ඒක ප්‍රතිඵල ලබා ගන්න කියන කාරණාවත් මතක් කරනවා. ඒ කාරණා මතක් කරමින් අපි ධර්ම දේශනාව මෙතකින් අවසන් කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරවු පින්නතුන්ගේ දායකත්ව අරමුණු වෙනුවෙන් යමු. හොඳයි මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බණ්ඩාරගම රමුක්කන අංක 142 නිවසේ පදිංචි ALOV පෙරේරා මහතා සහ GMG පෙරේරා මහත්මිය විසින් මෙහි සදහැබර දායකත්වය දරා තිබෙනවා. ඔවුන්ගේ මේ දායකත්වය දැරීමේ අරමුණු අතර පවතිනවා මීට තෙමසකට පෙර අපාතරින් සමුගත් අතිපූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මාස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානයේ උපහාරයක් පිණිස වේවා කියන කාරණා. උන්වහන්සේ සිදු කරපු සේවාවට, ඒ ධර්ම සේවාවට, ශාස්ත්‍රීය සේවාවට උපහාරයක් මිස කරන්න තියෙන උන්වහන්සේගේ දේශනා කරපු බුදුහාමුදුරු හොයාගත්ත ධර්මයේ යට වෙන්න දෙන්නේ නැතුව දිගින් දිගටම සමාජයේ පවත්වා ගනිමින් ඒක අනුගමනය කරමින් ප්‍රතිඵල ලබා ගන්න කියන කාරණා මතක් කරනවා. ඒ වගේම මේ අද 20 වෙනිදා උන්වහන්සේගේ තෙමස් මොන පුණ්‍ය කර්මයේ සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව පැවැත්වෙනවා. ඒ වගේම හෙට දවසේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝ දක්ෂිනාවක් මේ විහාරස්ථානදීම පැවැත්වෙනවා කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේම තවත් ප්‍රාර්ථනාවක් පවතිනවා. නැසී ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී හැකි ස්ථානක ඉපදී සිටිනම් එම් බවයි සුවපත් ඒවා ඉක්මන් මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන සදහම් වටහාගෙන නිවන් මාර්ගය සකසා ගනිත්වා. ඒ වගේම
පුණ්‍යවන්ත ගෞරවනීය දේශකයන් වහන්සේ වෙන පූජ්‍ය මහදෙනිය ධම්මෝර්ථ ස්වාමීන් වහන්සේටද চিරාත් කාලයක් භව නිරෝධ ගාමිනී පටිපදාව ලෝකයාට දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් පවතිනවා. ඒ ප්‍රාර්ථනාවන් සිදු කළ මහත් මහත්මියගේ ප්‍රාර්ථනාවන් පරිදි මෙම ධර්ම දේශනාව අපගේ ගුරු දේවයන් වහන්සේ වෙන අතිපූජ්‍ය මිමුරේ ධම්මා ස්වාමීන් වහන්සේට උපහාරයක් පිණිස වැසෙන වේවා. ඒ වගේම මේ දායකත්වයෙන් දරව පින්නතුන් නමින් මේ පරිලෝක ගියා වූ සිළු ඥාතීන් හට පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වීම පිණිසත් ඒ වගේම විශේෂයෙන් මේ ඔවුන්ටත් ඉක්මනින් මිනිසත් භාවයක් ලැබලා ධර්මයේ තේරුම් ගන්න තරම් හැකියාව ලබාගෙන ඒ උතුම් සද්ධර්මයේ තේරුම් අරගෙන උතුම් වූ නිවන සැනසීම පිණිස මේ විශේෂම අවබෝධය සහ පුණ්‍යාසංස හේතු වාසනා වේවා. ඒ වගේම මේ දායකත්වයෙන් දරව පින්වතුන්ට කායික මානසික රෝගී සුව පිණිසත් චිර ජීවනයේ පිණිසත් අනාගත සියලු යහපත් බලාපොරොත්තු සඵලයෙන් පිණිසත් මේක හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිදු කරමින් මෙතකින් මේ ධර්ම දේශනාව නිමාඩපත් කරනු ලබනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං තුතං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං